හරි. හොඳයි හැම දිනාටම සිරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තිරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි මම ෂෙයා කරන්නම් පොතත් ඒ වගේම අපිට අවශ්‍ය කරන සටහනොත් තියාගන්න පොඩ්ඩක් ලෑස්ති කරගන්න හැමෝම. අපි මේ දවස්වල කරන්නේ කන්ද යමකේ ප්‍රවෘත්ති මහාවාරයේ උප්පාද නිරෝධ වාරයේ අතීත වාරය තමයි කරන්නේ. ඒතකොට කන්ද යමකේ අපි මහාවාර තුනක් කිව්වා. පඤ්ඤත්ති, ප්‍රවෘත්ති, ඊට පස්සේ පරිඤ්ඤා. දැන් අපි ප්‍රඥප්ති ඉවර කරා. ඊට පස්සේ මේ ප්‍රවෘත්ති ඊට පස්සේ පරිඤ්ඤා වාරය. එතකොට අපි මේකෙදි කාල පිළිබඳව ගත්තොත් අපි පසුගිය සතියේ කරේ අතීත වාරයමයි. හැබැයි අතීත වාරයේ අනුලෝමය තමයි පසුගිය සතියේ කරේ. දැන් මෙතන උප්පාද නිරෝධ කියනකොට එක ස්කන්ධයක ඉපැද්මත් අනිත් ස්කන්ධයේ නිරෝධයක් තමයි අපි බලන්නේ. එතකොට මේ අතීත වාරය නම් අතීතයේ උප්පාදයක් අතීතයේ නිරෝධයක් තමයි අපි අනුලෝමයේදී බැලුවේ. හරි. දැන් අපි යන්නේ පච්චනීක වාරයට. පච්චනීක වාරයට යනකොට අතීතයේ නූපදිච්ච බවත් අතීතයේ නිරුද්ධ නොවූ බවත් තමයි අපි එතකොට මෙතනදී සාකච්ඡා කරන්නේ. හොඳයි. අපි බැලුවොත් එහෙම මෙන්න පළවෙනි යමකේ අපිට ලැබෙන්නේ. අපි දන්නා නිතරම අපි රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමකේ තමයි මුලින්ම අපිට ලැබෙන්නේ. එතකොට මේ පච්චනීකයේදී මෙන්න පළවෙනි ප්‍රශ්නය අහන්නේ මෙහෙමයි. යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිත තස්ස වේදනාස්කන්ධෝ න නිරුජ්ජිතාති. හොඳයි. එතකොට අපිට කවුටද පුළුවන් මේකට උදව් කරන්න? මේක මොකද්ද මේ අහන ප්‍රශ්නේ කියලා කියන්නේ? මුලින්ම යමු වෙනද විජිත මහත්මියට. විජිත මහත්මියට පුළුවන් ද කියන්න මොකද්ද මේකේ සිංහල තේරුම කියලා? දැන් අතීතයේ නූපදින ගතියත් නූපදින බවත් නිරුද්ධ නොවන එකක් ගැන කතා කරන්න. එතකොට මොකද්ද මේකේ අපිට තේරුම මේ ප්‍රශ්නේ? මහත්තයා තව විනාඩි 10ක් දෙනවද මට? හරි එන්න. ඒ වෙලාවට එන්න සම්බන්ධ වෙන්න. පුළුවන් වෙලාවක සම්බන්ධ වෙන්න. හොඳයි. විජිතා මහත්මිය යමෙකුට රූපස්කන්ධය උපදින්නේ නැත්නම් ඉපදුනේ නේද? ඉපදුනේ නැත්නම් අතීතය ගැන කතා කරන්නේ. ඔව්. උපදුනේ නැත්නම් ඔහුට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ දෙයක්. නොවූයේ දෙයක්. නොවූ දෙයක්. අන්න හරි. ඒ කියන්නේ අතීතයේ රූපස්කන්ධය ඉපදිලා නැති කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. හරි. එයාට වේදනා ස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවුනද කියලායි අහන්නේ. හරි. එතකොට මෙතන යස්ස කියනකොට අපි කොච්චර දැන් අතීතයේ බලනකොට කොච්චර අතීතයක් බලනවද අපි? ඔබතුමීම කියන්නේ අනන්ත සසරේ අතීතයක් අනන්ත සසරේ බලන්නේ. එතකොට අනන්ත සසරේ රූපස්කන්ධයේ නූපදිච්ච කෙනෙක් ඉන්න පුළුවන්ද? නෑ. ඉන්න විදිහක් නෑ නේද? කියන්නේ ඒ අතීත සංසාරයේ බැලුවම කොයි වෙලාවක හරි අනිවාර්යයෙන්ම
පංචවෝකාර ඒකවෝකාර කියන භූමිය වල ඉපදිලා තියෙනවා නේද? එහෙමනම් මේකේ සම්නිට්ඨානයේ කිසිවෙක් අයිති වෙන්නේ නැහැ කියන කාරණා අපිට තේරෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේ මොන ප්‍රශ්නයක්ද? නොමෝග ප්‍රශ්නයක්. මෝග ප්‍රශ්නයක්. මෝග ප්‍රශ්නේ උත්තරේ නැති. නැති. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබතුමීටම කියන්න පුළුවන්ද මේකේ පටිලෝම පුච්චා මොකද්ද කියලා? පටිලෝම යස්ස වාපන හරි. වේදනාකන්தோ න නිරුජ්ජති නිරුජ්ජිත නිරුජ්ජිත තස්ස තස්ස කියන්නේ තස්ස රූපකන්தோ නූපජ්ජිතාති නූපජ්ජිතා හරියටම හරි බොහොම හොඳයි බොහොම හොඳයි යස්සවාපන වේදනාකන්தோ න නිරුජ්ජිත තස්ස රූපකන්தோ නූපජ්ජිතාති මෙතනත් මේ සංසය කියන එක එන්න ඕනේ මගේ අතින් මිස් වෙලා තියෙනවා මෙතන සංසය කියන එක. එතකොට මේකේ තේරුම වෙන්නේ මොකද්ද? ඔබතුමීම කියන්නේ යමෙකුට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවී නම් හරි. ඕහට ඔහුට රූපස්කන්ධය නූපදින්නේද නොයිපදුනිද අතීතේ නේ නූපදින්නේද නොයිපදුනිද හරි රූපස්කන්ධය ඉපදුන්නේ නැද්ද කියලා අහන්නේ අතීතේ යමෙකුට වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වුනේ නැත්තම් ඕහට රූපස්කන්ධය අතීතේ ඉපදුනේ නැද්ද කියලා අහන්නේ දැන් මෙන්න මෙහෙම කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා කියන්නේ කාට හරි ඉන්න කවුරු හරි ඉන්නවද අතීතේ වේදනාස්කන්ධ නිරුද්ධ නොවෙච්ච නෑ නිරුද්ධ වෙච්ච කෙනෙක් නෑ හැමෝම පංචවෝකාර චතුවෝකාර වල මේ සසරේ ගිය කට්ටිය නේද? එහෙමනම් ඒ හැම අවස්ථාවකම චුත වෙනකොට වේදනාස්කන්ධ නිරුද්ධ වුණා. එහෙමනම් අපිට මෙහෙම කෙනෙක් හොයාගන්න බෑ. එහෙමනම් මේකත් මොන ප්‍රශ්නයක්ද? මෝග ප්‍රශ්නයක්. මෝග ප්‍රශ්නයක්. එහෙනම් පිළිතුරු වෙන්න ඕනේ නැති. නැති. සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැත්නම් විදේයාර්ථ හොයාගන්න බැරි නම් එහෙනම් විසර්ජනය නැති වෙන්න ඕනේ නේද? මම මේක ඇත්තටම මේ විසර්ජනයේ සංසය කියන එක පොඩ්ඩක් මම කොපි කරලා ගන්නම්. හරි. හොඳයි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නයට යනවා. ඒ තමයි දැන් අපිට රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අතීත වාරයේ ඒ යමකේ ඉවරුණා. මේ ඊළඟ යමකේ. මේකට අපි යොමු වෙනවා චන්ද්‍රිකා මහත්මිය. චන්ද්‍රිකා මහත්මිය කියන්න බලන්න මේකේ සිංහල තේරුම. යමෙකුට වේදනාස්කන්ධයේ අතීතයේ නූපදුනිද ඕහට සංඥාස්කන්ධයේ නිරුද්ධ නොවුනිද යත් අතීතයේ හරි මොකද හිතන්නේ එතකොට මෙතනත් මට හිතන විදිහට වේදනාස්කන්ධයේ නූපදුණු කෙනෙක් අනන්ත සසර නැහැ සංසාරේ ඒ හින්දා මේකත් මෝග ප්‍රශ්නයකටම කියලා තමයි හිතෙන්නේ බොහොම හරි එහෙනම් පිළිතුර වෙන්නේ නැති හරි නේද හොඳයි මේකේ ඔබතුමීම කියන්නකෝ මේකේ පටිලෝම පුච්චා යස්ස වාපන සංඥාකන්தோ න නිරුජ්ජිත තස්ස වේදනාකන්தோ නූපජ්ජිතාති හරියටම හරි මේක ගැන මොකක්ද හිතන්නේ ඒකත් එම විදිහම තමයි රුණා ඒ වගේම තමයි සංඥාස්කන්ධේ නිරුද්ධ නොවෙච්ච කෙනෙක් හොයන්න බෑ නේද ඒකින්ද මේකත් මෝග ප්‍රශ්නයක් වෙනවා එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ නැති හරි බොහොම පහසුවෙන් ගියා පළවෙනි යමක දෙකම හොඳයි ඊළඟ එකට කවුද අපි ඊළඟ එකට යමු කරන්නේ කවුද පිට මේ මහත්තයා ඉන්නවනේ ගැවුණු මහත්තයා ඉන්නවා ගැවුණු මහත්තයා කියන්න මේකේ පුච්චාව කියලා සිංහල තේරුම කියන්නකෝ ඔබතුමා
යත්ත රූපක්ඛන්தோ නූපජිත්ත තස්ත වේදනාඛන්தோ න නිරුච්චිත්තාති. ඔව් තේරුම එතකොට යම් තැනක රූපස්කන්ධය නූපුදු නේද හරි. අතීතේ හ්ම් එතන එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවිනිත යත්. අන්න හරි හරි හරි. එතකොට මොකද හිතන්නේ මේ ගැන? මේක දැන් ඕකාස වාරය. ඒකයි මේ අපි යත්ත කියලා කියන්නේ නේද? ඕකාස කියනකොට ඒ භූමිය ගැනයි අපි කියන්නේ. හරි. මෙතෙන්දී කියන්න බලන්න යත්ත රූපස්කන්ධෝ නූපජ්ජිත්ත කියනකොට යම් තැනක රූපස්කන්ධයේ අතීතයේ නූපදිනුද කියනකොට ඒ මොන භූමිය ගැනද කතා කරන්නේ? කොතන ගැනද කතා කරන්නේ? රූපේ අරූපේ නේද? අරූපේ ගැන කතා කරන්නේ. හරි. අරූපේ ගැන කතා කරන්නේ. ඒ වගේ ඔව් අරූපේ ගැන තමයි කතා කරන්නේ. හරි. එතකොට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද කියලා අහන්නේ. වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නේද? වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න නම් තියෙන්න ඕනේ අවශ්‍යතාවය මොකද්ද? එතන තියෙන්න ඕනේ වේදනාස්කන්ධය කියන්නේ නාම ධර්ම ටික තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. දැන් එතකොට අරූපේ නාම ධර්ම තියෙනවා නේද? ඔව්. එතකොට ඒ කියන්නේ වේදනාස්කන්ධය එතකොට අතීතේ නිරුද්ධ වුණාද නිරුද්ධ නොවුණාද? අතීතයේ අරූපේ ගැන අපි අතීතයේ අතීතේ නිරුද්ධ නිරුද්ධ වෙලා තියෙනවා නේද? ඔව්. එහෙමනම් අපිට උත්තරේ හම්බෙන්නේ මොකද්ද? ආමන්තක්. දැන් මෙතන අහන්නේ න නිරුද්ධිතාති කියලා. මෙතන අහන්නේ නිරුද්ධ උනේ නැද්ද කියලා අහන්නේ. ඔව්. එතකොට අපිට නිරුද්ධ වුණා කියන්න ඕනේ. ඔව්. එතකොට අත්ති. නෑ අපිට කියන්න ඕනේ නිරුද්ධිත. ඔව්. නිරුද්ධ විය. නිරුද්ධ නොවීද කියලා අහන්නේ. අපි උත්තරේ දෙන්න ඕනේ මොකද්ද? නිරුද්ධිත. නිරුද්ධිත. හරි. ඒක පැහැදිලි නේද? ඔව්. මේක උත්තර දෙනකොට පොඩ්ඩක් අර පාළියේ පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ අපිට. මේක අහන්න මේ ඒක ඇත්තටම සංසයෙන් තමයි අපි මතු කරලා ගන්නෙ. සංසයෙන් අහන්නේ න නිරුද්ධිතාති කියලානේ. නිරුද්ධ නොවීද කියලානේ අහන්නේ. අපිට උත්තරේ දෙන්න වෙන්නේ මේ අරූපේ නිසා අපි මේ යත්ත රූපක්ඛන්ධෝ නූපජ්ජිත්ත කියන්නේ අරූපේ. අරූපේ තමයි අතීතේ රූපස්කන්ධේ ඉපදුන් නැති තැන. එතන වේදනාස්කන්ධ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය තියෙනවනේ. එහෙමනම් අපි කියනවා නිරුද්ධ විය කියලා තමයි උත්තරේ දෙන්න වෙන්නේ. ඒකයි අපි නිරුද්ධිත කියලා කියන්නේ. හොඳයි. ඒක පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? හොඳයි. එහෙමනම් ගැවුණු මහත්තයා කියන්නකෝ බලන්න මේකේ පටිලෝමේ පටිලෝම පුච්චාව. තත්ත වාපන යක්ත වාපන යත්ත වාපන හ්ම් වේදනාඛන්தோ නිරුද්ධිතා න නිරුද්ධිත න නිරුද්ධිත හ්ම් අස්ස රූපක්ඛන්தோ තත්ත තත්ත රූපක්ඛන්தோ නූපජිත්තාති. හරියටම හරි. හරියටම හරි. යත්ත වාපන වේදනාඛන්தோ න නිරුද්ධිත තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත්තාදී. යම් තැනක මොකද මේකේ තේරුම කියන්න බෑනේ සිංහල තේරුම? යම් තැනක වේදනාස්කන්ධය විරුද්ධ නොවීද අතීතයේ එතන රූපස්කන්ධය නිරුද්ධ නොවිනිදියත්. අතීතේ නිරුද්ධ නොවිනිදියත්. එතකොට මේ සම්නිට්ඨානේ යත්ත කියන එකෙන් කතා කරන්නේ මොන තැන ගැනද කතා කරන්නේ? වේදනාස්කන්ධය නිරුද්ධ නොවූ තැනක්. ඒක කොතනද? ඒ තැනක් කියන්න බෑ. ඒක අතීතයේ අනන්ත අතීතයට යනවා නේද? නෑ නෑ නෑ. මෙතන භූමිය ගන්න අපි. මොන භූමියේදී වේදනාස්කන්ධ නිරුද්ධ නොවන්නේ? නොවුයේ. අතීතේ. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය නේද? බොහොම හොඳයි. එතකොට අන්න දැන් ඒකට අසඤ්ඤ සත්‍ය ගැන විතරයි මෙතන කතා කරන්නේ. මොකද පංචවෝකාරයේ අරූපේ ගත්තාම වේදනාස්කන්ධ අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. න නිරුද්ධිත කියලා කියන්න බෑ. ඒකෙන්ද ඒ දෙක ගන්න බෑ. එහෙමනම් මෙතන ගන්න පුළුවන් එකම දේ තමයි අසඤ්ඤ සත්‍ය. තත් එහි
රූපස්කන්ධේ නූපදුනිද කියලා අහන්න. අතීතේ මොකද කියන්න පුළුවන්? උපජිත්ත. උපජ්ජිත. බොහොම හොඳයි. බොහොම හොඳයි. මේක හැමෝටම පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි. අපි ඊළඟට යනවා කාටද අපි යොමු වෙන්නේ? අපි යොමු වෙනවා ලක්ෂ්මී මහත්මියට. ඊළඟේ ඔන්න මේක හැබැයි පොතේ නෑ. ඒකයි මේ XX කියලා නම් මේ අංක දෙකක් ඇවිල්ලා තියෙන්නේ. පොතේ නෑ. නමුත් මේකට අපිට උත්තරයක් දෙන්න පුළුවන්. මේකේ අහන්නේ යත්ත වේදනාකන්දෝ නූපජ්ජිත තත්ත සංඥාකන්දෝ න නිරුජ්ජිතාති. මොකද්ද මේකේ අහන ප්‍රශ්නේ? මේකෙන් අහන්නේ යම් තැනක වේදනාස්කන්ධය අතීතේ නූපදුනිද ඔව්. එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවිනිද කියලා. අන්න හරි. එතකොට මොකද කියන්න පුළුවන්? කොහෙද වේදනාස්කන්ධය ඉපදුන්නේ නැත්තේ? වේදනාස්කන්ධය ඉපදුන්නේ නැත්තේ අසඤ්ඤ සත්‍යයේ. ඔව්. එතකොට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවිනිද කියලා අහනවා. නිරුද්ධ වුණා. නෑ සමාවෙ නිරුද්ධ උන්නේ නෑ. එතන නෑනේ මේ සංඥාස්කන්ධය හටගන්නේ නැති තැනක් නේද? එහෙමනම් අතීතේ නිරුද්ධ වුණේ නැහැ නේද? නෑ. ඔව්. එතකොට සංසයට ගැලපෙනවා. එහෙමනම් ආමන්ත. පිළිතුර ආමන්ත. හරි. බොහොම හොඳයි. ඊළඟ මේකෙම කියන්නකෝ පටිලෝම පුච්චාව. එතකොට වෙන්න ඕනේ යත්තවාපන යස්සවාපන යත්ත යස්ස නෙවෙයි. යත්ත විතර. යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුජ්ජිත තත්ත වේදනාකන්ධෝ නූපජ්ජිතාති. ඔව්. හරි. බොහොම හොඳයි. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ මොකද? යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුජ්ජිත. යලි යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ නොවීද? ඒ කොහෙද? යලි යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ නොවුනේ ඒත් එක්මයි අසඤ්ඤ සත්‍යයමයි. අසඤ්ඤ සත්‍යයමයි. එතන වේදනාස්කන්ධය නූපජ්ජිතාති කියලා අහන්නේ. හරි. එතන වේදනාස්කන්ධයත් උපදුන්නේ අතීතේ. අන්න ඒ කියන්නේ සංසයට ගැලපෙනවා. එහෙමනම් මොකද්ද උත්තරේ? ඕ කියන්නේ ආමන්තා. හොඳයි. බොහොම හොඳයි. මේක ඇත්තටම පොතේ දීලා නැත්තිත් මේක සරල වැඩි හින්දා වෙන්න ඇති. කොහොම නමුත් අපි ඒක විසඳගත්තා. ඒක ආමන්තා කියලා එන්නේ. හොඳයි. මම ඊළඟට ඉස්සරහකට යනවා. නීතා මහත්මිය. නීතා මහත්මියට පුළුවන් මේක දැන් අපි යන්නේ අතීත වාරේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක පුද්ගලෝකාස කියන එකට යන්නේ. මෙතන එතකොට තැනකුත් තියෙනවා පුද්ගලයෙකුත් ඉන්නවා. මේක තමයි ටිකක් කල්පනා කරලා උත්තර දෙන්න ඕන තැන. හරි? එතකොට ඔබතුමියට යමුනොත් කවුද මෙතන මේ යස්ස කියලා කියන්නේ? රූපස්කන්ධය අතීතේ යම් තැනක නූපදිච්ච කෙනෙක්. අරූප බතලයේ රූපස්කන්ධය අතීතයේ තිබුණේ නැහැ. අරූපයේ පුද්ගලයාට. හරි. වෙන? රූපස්කන්ධය අතීතයේ නැති වෙන සුද්ධාවාසයේ ඇතුළත ඒකම හරි. එක සැරයක් සුද්ධාවාසයටත් නේද? ඇතුළත. ඔව්. සුද්ධාවාසයේ කියන්නේ සුද්ධාවාසයේ ඒත් ඒ තත්ත්වේ තියෙනවා නේද? අතීතයේ රූපස්කන්ධ ඉපදිලා නැහැ. නේද? ඔව්. එක සැරේ නිසා. ඔව්. හරි. එතකොට මෙහෙම එකක් තියෙනවා. දැන් සුද්ධාවාසයේ අපි ගත්තොත් සුද්ධාවාසයේ ඉන්න අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සුද්ධාවාසයේ උපදින අය නේද?
සුද්ධාවාසං uppajjantāන. ලියා ගන්න. හරි? ඊළඟට සුද්ධාවාසා කවුද? සුද්ධාවාසයෙන් චුත වෙනවා. ඔව්. චවන්තාන. හරි? නැත්නම් පරිනිබ්බාන්තාන වගේනේ. ඔව්. ඒ දෙකම ගත්තාම සුද්ධාවාසයේදී අපි මේක පොඩ්ඩක් කතා කරලා බලමු. දැනට අපි තෝරගත්ත තැන් දෙකක්. ඒ තමයි අරූපේ කියන තැනයි. අරූපේ ඉපදෙන එක්කනත් චුත වෙන එක්කනත් ඒ දෙන්නම ගත්තත් අතීතයේ දෙන්නටම රූපස්කන්ධය එතන පහළ වෙලා නැහැ. හරි? ඔව්. සුද්ධාවාසෙත් ගත්තොත් ඒක පොඩ්ඩක් බලමු අපි කොහොමද එන්නේ කියලා. හරි? හොඳයි. හරි. මෙතෙන්දී කියන්න අරූපේ කෙනාට යස්ස යත් රූපක්ඛන්ධ නූපජ්ජති කියලා අපි අරූපේ උපදින චුතවන පැත්තෙන් දෙකෙන්ම ගත්තා අරූපාණං කියලා නේද? එයාට රූපස්කන්ධයේ අතීතේ ඉපදුනේ නැහැ. එයාට අතීතේ එතන වේදනාස්කන්ධයේ නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධිතද නිරුද්ධිතද? අතීතේ නිරුද්ධ වුණා වේදනාස්කන්ධ. අතීතේ නිරුද්ධ වුණා. එහෙනම් සංසයට ගැලපුණාද නැද්ද? නොගැලපේ. නොගැලපෙනවා. එහෙනම් එයාව කලින් කියන්න ඕනේ නේද? නේද? ඊට පස්සේ සුද්ධාවාසය ගත්තොත් සුද්ධාවාසයේදී එතන අතීතයේ රූපස්කන්ධය ඉපදිච්ච නැති ගතියක් තියෙනවා. එතකොට එයාට වේදනාස්කන්ධය අතීතයේදී නිරුද්ධ වුණාද? එතන. වේදනාස්කන්ධය එතන අතීතේ නිරුද්ධ වුණාද? ඒ කියන්නේ එතන අතීතේ නිරුද්ධ වෙන්න නම් සුද්ධාවාසය අතීතේ ඉපදෙන්න ඕනේ. විරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ වෙනවා. සංසයට ගැලපෙනවා. ගැලපෙනවා. එහෙමනම් අපි කලින් අරූපේ කියනවා ඊළඟට සුද්ධාවාසය කියනවා. හරි? එතකොට කොහොමද එන්නේ? අරූපාණං තේසං තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත නොච තේසං තත්ත වේදනාක්ඛන්தோ න නිරුච්චිත. අරූපයේ වුණට අරූපයන්ට එතන රූපස්කන්ධයේ අතීතයේ ඉපදුනේ නැහැ. නමුත් වේදනාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ නොවුනේ නොවේ. න නිරුද්ධිත කියන්නේ නිරුද්ධ නොවුනේ නොවේ. හරිනේ? නිරුද්ධ වුණා කියන එක තමයි කියන්නේ. හරි. සුද්ධාවාසයයි ගත්තොත් තේසං තත්ත රූපක්ඛන්தோච නූපජ්ජිත. ඒතකොට සුද්ධාවාසයේ ඉන්න අයට එතන රූපස්කන්ධයේ අතීතයේ ඉපදුන්නේ නැහැ කියන. ඒතකොට දැන් මෙතනදී අපිට ගන්න වෙන දෙයක් තමයි දැන් අපි බැලුවොත් එහෙම මෙතනදී අර චුත වෙන කෙනත් සුද්ධාවාසයේ චුත වෙන කෙනත් උපදින කෙනත් එක විදිහටම තමයි සලකලා තියෙන්නේ. එතකොට මෙතන අතීතය කියලා තියෙන්නේ අතීත භවයක් ගැනයි කතා කරලා තියෙන්නේ. නැත්තම් ඒ භවයේම ගත්තොත් මේකේ වෙනසක් වෙනවා. මොකද චුත වෙන අවස්ථාව ගත්තොත් අතීතේ රූපස්කන්ධය එතන ඉපදිලා තියෙනවා. ඒක නිසා මෙතනදී අරන් තියෙන්නේ පසු පෙර භව පිළිබඳව තමයි මෙතන අතීතය කියලා අරන් තියෙන්නේ. ඒක පොඩ්ඩක් සඳහන් කරගන්න. නැත්නම් එතන ප්‍රශ්නයක්. දැන් ඉන්න පුද්ගලයාගේ පෙර භවය ගැන කියන්නේ. එහෙම. දැන් සුද්ධාවාසයේ පුද්ගලයාගේ පෙර භවය ගැන තමයි මෙතන කියන්නේ. දැන් සුද්ධාවාසයේ ඉන්න පුද්ගලයාගේ පෙර භවයක් තිබුණේ නැති නිසා සුද්ධාවාසයේ රූපස්කන්ධයක් ඉපදුන්නේ නැහැ. හරි? දැන් යම් කිසි භූමියක් ගත්තොත් යම් කිසි තලයක් ගත්තොත් ඒ තලයක එකපාරයිනේ කෙනෙක් ඉපදෙන්නේ නේද? එතකොට එතන කලින් ඉපදිලා නැති හින්දා තමයි මේ විදිහට මේ රූපක්ඛන්தோච නූපජ්ජිත කියලා කියන්නේ. ඒ වගේම කලින් එතන භවයක හිටපු නැති නිසා ඒ භූමියේ තලයේම වේදනාස්කන්ධයත් නිරුද්ධ වුණේ නැහැ කියලා සඳහන් කරනවා. මේක පැහැදිලිද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ශ්‍රීමති මහත්මිය? ඒක පැහැදිලි මහත්තයා බොහොම පිං. පැහැදිලි. දරුවන් සරණයි. හොඳයි. එතකොට මේ නීතා මහත්මිය කියනකො මේකේ පටිලෝම පුච්චා
යස්ස වාපන යත්ත වේදනා කන්දෝ නිරුජ්ජිත න නිරුච්චිත්ත නිරුජ්ජිත තස්ස තත්ත රූපක්ඛන්தோ නෝපජ්ජිතාති. හරියටම හරි. යස්සවාපනයත්ත වේදනාඛන්தோ න නිරුච්චිත්ත තස්ස තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිතාති. මේ කවුරු ගැනද කියන්නේ? මෙතන සිංහල තේරුම කියන්න බෑ මේ. යමෙකුට යලි යම් තැනක වේදනා ස්කන්ධය අතීතේ නිරුද්ධ නොවී නම් ඕ හැට එතන රූපස්කන්ධය නූපදීද අන්න හරි. නූපදුනිද? නූපදුනිද? එතකොට කාටද අතීතයේ වේදනාස්කන්ධය යම් තැනක නිරුද්ධ නොවුනේ? නිරුද්ධ වෙන්නේ අතීතයේ දැන් මුළු අතීතයේ. හරි. කියන්න. අසඤ්ඤ සත්‍යේ එයාට අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධුන්නේ නැහැ නේද? නෑ. එතකොට අසඤ්ඤ සත්තානං කියලාම ගන්න පුළුවන් නේද? ඔව්. අසඤ්ඤ සත්තානං. හරි. ඒක හරි. ඊළඟට අපි දැන් අතීතයේ ස්කන්ධ නිරුද්ධුන්නේ නැහැ කියන තැනට ගන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවනේ. ඒ කවුද? සුද්ධාවාස. හරි. ඔව්. සුද්ධාවාස. ගත්තාම එතනත් අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා නැහැ නේද? ඔව්. එතකොට එතන නම් අපිට හොඳටම තේරෙනවා අතීතයේ නිරුද්ධ වෙලා නැහැ. ඊළඟ එතන රූපස්කන්ධය නූපදිනුද කියලා යහන්නේ. එතකොට බලන්න අසඤ්ඤ සත්‍යය ගත්තොත් වේදනාස්කන්ධ අතීතයේ නිරුද්ධ වුනේ නැති තැනක් හැටියට අපි අඳුනගත්තා නේද? එතන රූපස්කන්ධය අතීතයේ නොඉපදුනේද කියලා ඇහුවොත් මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? ඉපදුණා. ඉපදුණා නේද? එතකොට නොචිතේස රූපස්කන්ධ නූපජ්ජිත කියලා කියන්න පුළුවන් එතන නේද? ඔව්. එතකොට අසඤ්ඤ සුද්ධාවාසය ගත්තොත් සුද්ධාවාසයේ තේසං තත් වේදනා කන්දෝ නිරුච්චති නිරුච්චිත රූපස්කන්ධෝච නූපජ්ජිත කියලා කියන්න වෙනවා නේද? හොඳයි. අපි බලමු. හොඳයි. මෙතනදී කියනවා අසඤ්ඤ සත්තානං තේසං තත් වේදනා කන්දෝ න නිරුච්චිත අසඤ්ඤ සත්‍යයේ ඕනට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවිනි. මොකද හට ගන්න තරම් නෙවෙයි වේදනාස්කන්ධය. හැබැයි ඒගොල්ලන්ට රූපස්කන්ධය නිඋපදිනා කියලා කියන්න බෑ. නොචතේ සන්තත්ත රූපස්කන්ධෝ නූපජ්ජිත. හරි? රූපස්කන්ධය නූප දුනේ නොවේ. ඒ කියන්නේ ඉපදුනා කියන එක. ඊළඟ සුද්ධාවාසානං ගත්තොත් එතන වේදනාස්කන්ධත් අතීතේ නිරුද්ධ වුණේ නැහැ. ඒ වගේම රූපස්කන්ධයත් අතීතයේ ඉපදුනේ නැහැ කියලා ගන්නවා. අන්න ඒක තමයි මෙතෙන්දි ටිකක් විශේෂ අවස්ථාවක් හැටියට ගන්න වෙන්නේ. හොඳයි. ඊළඟ යමකේ ගත්තොත් කාන්තියකට යමු වෙනවා. හොඳයි. මේක ඊළඟ යමකේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී උජ්ජල ඕකාශ වාරය. එතකොට අනුලෝම පුච්චාව යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුජ්ජිතාති. ඒ කියන්නේ යම්ෙකුට යම් තැනක වේදනාස්කන්ධය නූපදුනීද හරි පාට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවීද කියලා අහන්නේ. එතකොට වේදනාස්කන්ධය නූපජිත්ත වෙනකොට අසඤ්ඤ නූපජිත්ත කියන්නේ වේදනාස්කන්ධය අල්පයන්ක් තියෙනවා නූපජිත්ත හරි. එතකොට අසඤ්ඤ තලයේ තමයි මේ යමෙකුට වේදනාස්කන්ධය නූපදින්නේ. එයාට හැබැයි අසඤ්ඤ තලයේ සංඥාස්කන්ධයත් උපදින්නෙත් නෑනේ නිරුද්ධ වෙන්නේ. එතකොට අසඤ්ඤ තත්ත්වය තලයේ න නිරුද්ධිතාති කියන එකට අසඤ්ඤ තලයේ ගැලපෙන සංඥාස්කන්ධයට.
හැබැයි මේ දෙකම මේ අසඤ්ඤ තත්ත්ව වේදනාවක් නැහැ සංඥාවක් නැහැ අතීතයේ. තියක් කොහොමද? ඒක නිසා මේ දෙකම සමාන හින්දා ආමන්තා කියලා තමයි එන්න ඕන මං හිතන්නේ. ආමන්තා කියලා එන්න ඕන. ඔව්. ඒ කියන්නේ නෑනේ වේදනා ස්කන්ධෙත් නෑ. දැන් මෙතන ගන්න පුළුවන් අසඤ්ඤ තත්ත්වලේ විතරයි. අසඤ්ඤ තත්ත්වේ වේදනා ස්කන්ධයකුත් නෑ සංඥා ස්කන්ධයකුත් නෑ. අනිත් එක මේ එක වේදනා ස්කන්ධයක් උපදීම හෝ නිරුද්ධ වීම එකටම වෙන දෙයක් මිසක් වෙන වෙනම සිදුවන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ඔව් ඒ කියන්නේ වේදනා ස්කන්ධය නූපදින තැනක සංඥා ස්කන්ධයක් උපදින්නත් බෑ නේද? ඉන්නත් බෑ. බෑ. එහෙමනම් නිරුද්ධ වීමක් වෙන්නත් විදිහක් නැහැ. නේද? එහෙමනම් න නිරුද්ධතාති කියන එක ගැලපෙනවා නේ. වෙනවා. ඔව් වේදනා ස්කන්ධේ නූපදිනවා කියලා කියන්නේ එතකොට නාම ධර්ම උපදින්නේ නැති කෙනෙක් ගැන මේ කතා කරන්නේ නේද? වෙනවා අසඤ්ඤ තලයේ විතරයි. සංඥා සත්‍යයේ උපදින කෙනෙකුට විතරයි වේදනා ස්කන්ධය නූපජිත්ත කියලා ගන්න ඕන. එතකොට කොහොමවත් එතන සංඥා ස්කන්ධය වේදනා ස්කන්ධය නිපදුනා නම් සංඥා ස්කන්ධයක් නැහැ. එතන නිරුද්ධ නොවේ දෙයක් කියනවා. ඉතින් ඒක සමානයි සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ එතන නේ. ඒක තමයි. ඒ විදිහ තමයි ගන්න වෙන්නේ. හරි. ඔව්. හරි. එතකොට බොහොම හොඳයි. ඒ කියන්නේ වේදනා ස්කන්ධයේ නූපදින තැනක් නම් එතන සංඥා ස්කන්ධයේ උපදින්න විදිහකුත් නැහැ. ඒක නිසා සංඥා ස්කන්ධයේ නිරුද්ධ වෙන්න විදිහකුත් නැහැ. ඒතකොට න නිරුද්ධිත කියලා තමයි කියන්න වෙන්නේ. එහෙමනම් අපිට ගැළපෙනවා සංසයට ආමන්තා කියන පිළිතුර ලැබෙනවා. මේ ගැන ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? පැහැදිලිද? හොඳයි. අපි යනවා ඉදිරියට. ඊට පස්සේ මේකේ පටිලෝමයක් කියන්නකෝ කාන්තයක්. පටිලෝම පුච්චා වෙන්නේ එතකොට යස්සවා පන යත්ත සංඥාස්කන්ධෝ න නිරුජ්ජිත්තාති නිරුජ්ජිත්ත නේද? න නිරුජ්ජිත්ත තස්ස තත්ත වේදනාඛන්ධෝ නූපජ්ජිත්තාති. හරියටම හරි. යම් වනාහි යම් තැනක සංඥා ස්කන්ධයක් නිරුද්ධ නොවීද ඕහට එතන වේදනා ස්කන්ධයක් නූපදුනිද කියලා අහන්නේ. සංසිඳනම් හරි. අසඤ්ඤ තලයේ තමයි දෙකම නැති තැන. එතන සංඥා ස්කන්ධයක් නිරුද්ධ නොවෙන්න ඕන. මොකද එතන සංඥා ස්කන්ධයක් උපදින්නේ නැති නිසා. ඒකද න නිරුද්ධිත කියන එක ඒ විදිහට හිතනවා. වේදනා ස්කන්ධයත් එතන උපදින්නේ නැති හින්දා එකක් ගැලපෙනවා නූපජ්ජිත්තාති කියලා. එතකොට දෙකම ගැලපෙන නිසා මේකටත් මම හිතන්නේ ආමන්තා කියලා කියන්න තමයි වෙන්නේ. එහෙම තමයි කියන්න වෙන්නේ. හරිම හරි. එතකොට සංඥා ස්කන්ධය නිරුද්ධ නොවුණු කෙනෙක් ගත්තොත් මේ අතීතේ යම් තැනක සංඥා ස්කන්ධය නිරුද්ධ නොවුණු කෙනෙක් ගත්තොත් අනිවාර්යයෙන් මේ ගන්න වෙන්නේ අසඤ්ඤ සත්‍යේ විතරයි. නේද? අසඤ්ඤ සත්‍යේ මේ ඉපදන වන කියන කොටස නේද? ඊළඟට එතන වේදනා ස්කන්ධේ නූපදිනුද කියලා අහනකොට වේදනා ස්කන්ධය උපදින විදිහක් තමයි. උපදින තමයි. ඒ නිසා දෙකම ආමන්ත සංසයට ගැලපෙනවා ඒක ආමන්තා කියලා කියන්නේ. බොහොම හොඳයි. මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා අද අපි කරපු කොටස සම්බන්ධයෙන්. අපි අතීත වාරයේ පච්චනීක වාරයේ තමයි මේ ඉවර කරේ. ඒක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? හොඳයි. ඊළඟට තියෙන්නේ මොකද්ද අපිට කරන්න? නාගත වාරය මේකේ ස්කන්ධ යමකේ ප්‍රවෘත්ති මහවාරයේ උප්පාද නිරෝධ වාරයේ අනාගත වාරය. අනාගත වාරය. හරි. මේකනේ ප්‍රවෘත්ති වාරයේ උප්පාද නිරෝධ වාරයේ අනාගත වාරයේ අනුලෝම වාරයේ තමයි අපිට තියෙන්නේ. හොඳයි. අපි බලමු. ඒකේ පළවෙනි ප්‍රශ්නය. මෙන්න මේකයි පළවෙනි ප්‍රශ්නේ. හරි? අපි නැවතත් යොමු වෙනවා විජිතා මහත්මිය. විජිතා මහත්මිය කියන්න අපි ඔක්කොටම යොමු වුණාද කලින් අපි ඉන්න? සාමාන්‍ය උත්තර දෙන අයට චිරස්ති මහත්මියට යොමු වුණේ නෑ. චිරස්ති මහත්මිය ඉන්නවද? නෑ චිරස්ති නෙමෙයි ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති හේමන්ති. පස්සේම හේමන්ත මහත්මිය ඉන්නවා නේද? හේමන්ත මහත්මියටත් පස්සේ එන්න. හොඳයි. විජිතා මහත්මිය කියන්නකෝ එහෙනම් මේකේ මොකද්ද මේකේ තේරුම කියලා?
විජිත මහත්මිය. ඔව්. කියන්න. යමෙකුට රූපස්කන්ධය උපජ්ජති උපදින්නේ නම් උපජ්ජිස්සති උපදින අනාගතේ නේද? ඔව්. උපදින්නේ නම් ඔහුට වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේද? වන්නේද? ඒකත් අනාගතේ නේද? මේ අනාගත වාරයනේ. එතකොට රූපස්කන්ධයත් අනාගතයේදී උපදින කතාවක් අපි මෙතන කියනවා. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන ගතියක් නේද? එතකොට මේ දෙකම සිද්ධ වෙන්නේ අනාගතයේදී. එතකොට නිතරම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී වෙනකොට මේක උපාද නිරෝධනේ. එhmenan රූපස්කන්ධේ උපාදයක් වේදනාස්කන්ධේ නිරෝධයක් තමයි බලන්නේ. හැබැයි දෙකම අනාගතයේ කරන විදිහ තමයි බලන්නේ. ඒකයි අපිට මේ විදිහට උපාද නිරෝධ අනාගත වාරය රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කියන වචන වල තේරුම ඕකයි. මේ ටික නැතුව අපිට මේ ප්‍රශ්نين ගොඩනගා ගන්න බෑ. මේක තමයි පදනම මේකට. උපාද නිරෝධය උපදින නිරුද්ධ වන අවස්ථාව. හැබැයි දෙකම අනාගතයේදී. එතකොට උපදින්නේ කුමක්ද? රූපස්කන්ධය. මූල කියලා ගන්න එක තමයි උපදින්නේ. එතකොට මූලී කියලා ගන්න එක තමයි නිරෝධ වෙන්නේ. හරි? හොඳයි. එහෙමනම් මේකෙදි යමකට රූපස්කන්ධය අනාගතයේදී උපදීද ඕහට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේද? මේ කතා කරන්නේ පිරිනිවන් පාන තුරාවටම නැත්තම් මතු අනන්ත සංසාරයක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙමනම් යමෙකුට රූපස්කන්ධය අනාගතයේදී උපදිනවා නම් එයාට වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවද කියලා අහනකොට අපි කොයි විදිහටද හිතන්න ඕනේ? විජිතා මහත්මිය. රූපස්කන්ධය අනාගතයේදී අනන්ත සසර කාට හරි ඉපදෙනවා. ඔව් එතකොට සම්නිට්ඨාණයට අතීතයේ හිටපු අයත් වර්තමානයේ ඉන්න අයත් අනාගතයේ ඉන්න අයත් අපිට ගන්න පුළුවන් මේ අනාගතයේදී රූපස්කන්ධය ඉපදෙනවා කියන මට්ටමට. ඒ කියන්නේ දැන් පිරිනිවන් පාන කෙනෙක් ගැන අපි කතා කරන්නේ නැහැ. පිරිනිවන් පාන කෙනෙකුට මේ රූපස්කන්ධය අනාගතයේදී ඉපදෙන්නේ නැහනේ. හරි? එහෙම කෙනෙක් හැර. ඒ කියන්නේ පිරිනිවෙන කට්ටිය හැර අනිත් සියලුම දෙනා මේ යස්ස කියන කොටසට අයිති වෙනවා. හරි? ඒකයි අපි මතක තියාගන්න ඕනේ මේ උපජ්ජිස්සති නිරුජ්ජිස්සති කියනකොට නිතරම අපිට හිතන්න වෙන තැනක් තමයි ඒව නොවන්නේ කොතනද කියලා. උපදින්නෙත් නැති නිරුද්ධ වෙන්නෙත් නැති පුද්ගලයා තමයි මතු අනාගතයේදී ඒ ස්කන්ධ පිරිනිවන් පාන පුද්ගලයා. හරි? එහෙම නැතුව ගත්තොත් දැන් සමහර වෙලාවට ඒ වගේම දැන් පස්චිම භවික පුද්ගලයෝ ගත්තොත්. හරි? පස්චිම භවික පුද්ගලයෝ ගත්තොත් රූපස්කන්ධය අනාගතයේදී උපදින්නේ නැහැ. හැබැයි පස්චිම භවික උපදින පුද්ගලයා ගත්තොත් එයාට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එයා පිරිනිවන් පානකොට ඒක නිරුද්ධ වෙනවා. පස්චිම භවික උපදිනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නාම ධර්ම සමූහය තියෙනවා විශේෂයෙන්ම පංච මේ නේද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතෙන්දි ගන්න බැරිකම තමයි යස්ස රූපක්ඛන්ධ උපජ්ජිස්සති කියලා කියන්නේ. ඒ කියන්නේ අනාගතයේදී රූපයක් ඉපදින කෙනෙක් ගැන කතා කරන්නේ. එහෙමනම් අපිට පස්චිම භවිකයා මෙතනට ගන්නත් පුළුවන් කමක් නැහැ. මොකද පස්චිම භවිකයාට අනාගතයේදී ආපහු රූපස්කන්ධයක් උපදින්නේ නැහනේ. නේද? එහෙමනම් ඒතකොට පස්චිම භවික පිරිනිවෙන කියන කොටස් දෙකම මෙතන අයින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පැහැදිලිද? බුද්ධාවාසි කෙනෙක් ගත්තොත් ඉපදිලා ඉන්න කෙනෙක් ආයි ඉපදෙන්නේ නැහැ නේ ආයි රූපස්කන්ධයක් එයාට ඉපදෙන්නේ නැහනේ. නෑනේ ඒක හිතා ගන්න නැද්ද? එයාව ගන්නත් බෑ. එහෙමනම් අපිට මෙතන මොකද්ද කියන්න පුළුවන්? යස්ස රූපස්කන්ධ උපජ්ජිස්සති. කියන්නේ යමකට රූපස්කන්ධය උපදිනවා කියලා ස්ථිර වශයෙන්ම කියනවා. අනාගතයේ රූපස්කන්ධය ඉපදෙනවා. එහෙමනම් අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ පංචවෝකාරය වෙන්න පුළුවන්. කවදක හරි අනාගතයේ දවසක. හරි? එහෙම ඉපදුනාට එතනදී පිරිනිවන් පෑවත් එයාට වේදනාස්කන්ධය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් මෙතන උත්තරේ මොකක් වෙන්න ඕනද? ආමන්තා වෙන්න ඕන. නේද? ඒක පැහැදිලි නේද? ටිකක් වැඩිපුර අපි කතා කරේ මේ අනාගතයේ උපදිනවා කියනකොට පොඩි තැන් කීපයක් තියෙනවා හිතන්න ඕනේ තැන්.
ඒක නිසා uppajjissati කියනකොට අපිට මේ විදිහට හිතන්න වෙනවා. නමුත් න uppajjissati න nirujjissati කියනකොට තමයි අපිට විශේෂයෙන්ම හිතන්න වෙන්නේ අර විදිහට පිරිනිවන් පාන අය, පස්චිම භවික උපදින අය ඒගොල්ලන් ගැන හිතන්න වෙනවා අපිට මේකේ පච්චනීකයට යනකොට. ඒක අපි පොඩ්ඩක් එතනදි බලමු. දැන් මේක තේරුණා මම හිතන්නේ යස්ස රූපක් මෙතන කියන්නේ යස් කෙනෙකුට රූපස්කන්ධය අනාගතයේ උපදිනවා කියන එක සම්නිට්ඨානින් කියන්නේ. එතකොට අපිට මේ එතන හිතන්න ඕනේද අර වගේ තල මෙතෙන්දී? නෑනේ. අපිට හිතන්න කාට හරි උපදිනවද කියලානේ. ඔව්. විතර හිතුවා මේ අවස්ථාවේදී ඇති නේද අපිට එහෙම. ඔව් මේ අවස්ථාවේදී අපි දැන් දැනගන්න ඕනේ මේකයි. දැන් මේ අනන්ත සංසාරේ යමෙකුට රූපස්කන්ධය උපදිනවා නම් එයාට වේදනාස්කන්ධයත් අනාගතේ උපදිනවාමයි. හරි? ඔව්. ඒකනේ මෙතන තියෙන්නේ නේද? සාන්තින්න. ඒක නිසාම වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවාමයි. ඔව්. නේද? ඒකෙන්ද අපි ආමන්තා කියන උත්තරේ ගන්න. අපි ටිකක් වැඩිපුර කතා කරගෙන ඇතිනේ නේද? අපි අරවා මෙතනට හිතන්න අවශ්‍ය නැහැනේ තාම. හිතන්න අවශ්‍ය නැහැ. හිතන්න අවශ්‍ය නැහැ. ඔව්. හිතන්න අවශ්‍ය නැහැ. හොඳයි. මේ ඊළඟ මේකේ පටිලෝම පුච්ඡාව මොකක් වෙන්න පුළුවන්ද විජිතා මහත්මිය? චස්ස වාපන වේදනා ස්කන්ධෝ නිරුද්ධති නිරුද්ධිස්සති තස්ස රූපස්කන්ධෝ uppajjati uppajjissati බොහොම හොඳයි යස්ස වාපන වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති තස්ස රූපස්කන්ධෝ uppajjissati इति දැන් බලන්න මෙතනදී යමකුට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්ධය උපදීද කියලා අහනවා අනාගතයේදී. මේක ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනේ තැන. යමෙකුට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. හරි? එයාට රූපස්කන්ධය අනාගතයේදී උපදිනවද කියලා අහනවා. අපි හැමෝම එකතු වෙලා බලමුකෝ කවුද මේ වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන අය කියලා. කවුද වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ? අරූපේ. මේක මුළු සංසාරේම ගන්න දැන්. නිරුද්ධ වෙන්න පුළුවන් චුත වෙන අයටයි පරිණිවන් පාන අයට. නෑ මේ නිරුද්ධිස්සති කියලා කියන්නේ අනාගතයේදී නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. නිරුද්ධ වෙනවා පංචෝකාරී වෙනකොට උනොත්. ඒ කියන්නේ උපදින අයට. අනාගතයේදී මේ පිරිනිවන් පාන අයට අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නෑනේ වේදනාස්කන්ධය. එහෙනම් ගන්න උපදින අයට කියන්නේ වර්තමානයිනේ. ඒක නිසා අනාගත පිරිනිවන් පාන අය ගන්න බෑ මෙතෙන්ට. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා රූපස්කන්ධය අනාගතයේ ඉපදිනවා නම් වේදනාස්කන්ධය අනිවාර්යෙන් අනාගතයේදී ඉපදිනවා කියලා දැන් අපි දන්නවනේ. නමුත් දැන් මෙතනදී ඔක බලන්න අනිත් පැත්ත අහනකොට තියෙන වෙනස. දැන් අහන්නේ වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා නම් ඒ අයට රූපස්කන්ධය අනාගතයේදී උපදිනවද කියලා අහන්න. අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. බොහොම හොඳයි. දන්නේ අපි. ඇයි අපි අනිවාර්ය නැහැ කියලා කියන්නේ? ඒ කියන්නේ අරූපේ ඉපදින කට්ටියට නිරුද්ධ වුණොත් එතන රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති නැහැ. මේක බලන්නේ අනවරාර්ග සංස්කාරය. ඒ කියන්නේ පිරිනිවන් පානම නම් මේ උපදින්නේ නැහනේ. එහෙම වෙන්න ඕනේ ඒක. අපි දැන් පස්චිම භවිකව කවුරු හරි ඉපදුනොත් මොකද වෙන්නේ? එයාට වේදනාස්කන්ධේ පස්චිම භවිකන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. එයාට රූපස්කන්ධය අනාගතයේ උපදිනවද? නැහැ. ඒ වගේම පංචවෝකාරයෙන් චුත වෙලා ගිහිල්ලා හරි ඒ මොකම හරි අපි අරූපේ ඉපදිලා අරූපේ පිරිනවන් පානවනම් එතකොට අනාගතයේ ඉපදෙන්නේ නැහැ. අනාගතයේ වේදනාස්කන්ධය මොකද වෙන්නේ?
නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයක් උපදිනවද? නෑ. අරූපේ උපදිනවද? නෑ නේද? නෑ. හොඳයි ඔය ටික ඔළුවේ තියාගෙන අපි පොඩ්ඩක් බලමු කොහොමද මේකේ උත්තරය අපිට ලැබෙන්නේ කියලා. ඔන්න බලන්න. කියන්න බලන්න මේ කියවන්න පුළුවන්ද විජිත මහත්මියට? ලොකුට පේනවද? පස්චිම භවිකානං uppajjattaනං හ්ම්. යේච අරූපං uppajjitva පරිනිබ්බාන ස්ථಿತಿ තේසං පරිනිබ්බායිස්සanti තේසං වේදනස්කන්ධෝ නිරුද්ධස්සති නොච තේසං රූපස්කන්ධෝ uppajjissati. හා. ඊතරේසං ඉතේසං තේසං වේදනස්කන්ධෝච නිරුද්ධස්සති රූපස්කන්ධෝච uppajjissati. අන්න හරි. දැන් තේරුණාද මේක ගලව ගත්ත හැටි. දැන් පස්චිම භවිකව උපදින කෙනාට පස්චිම භවිකව ඉපදුනහම මොකද වෙන්නේ? කොයි වෙලාවෙද වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ? කවුරු හරි කමන්නේ කියන්නේ? පිරිනිවෙන අවස්ථාවේදී අන්න හරි. පිරිනිවෙනකොට ඒක නිරුද්ධ ඒ කියන්නේ අනාගතේ නේද? පස්චිම භවිකව උපදින එක්කනාගේ අනාගතයේ තමයි වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ. හරි? එයාට මතු රූපස්කන්ධයක් උපදින්නේ නැහනේ. නේද? එතනින් සංසාරෙම කෙලවරයිනේ. එතකොට ආය ස්කන්ධ ඇතිවීමක් වෙන්නේ නැතිඳ රූපස්කන්ධය ඇති වෙන්නේ නැහැ. ඒකයි නොචතේසං රූපස්කන්ධෝ uppajjissati කියලා කිව්වේ. ඊළඟට අරූපං uppajjitva පරිනිබ්බායිස්සanti. කියන්නේ යමෙක් අරූපේ ඉපදිලා එහිදි පිරිනිවෙනවා නම් එයාට අරූපේ ඉපදිලා පිරිනිවෙන කරාට අරූපේ මෙහෙමයි. දැන් ඇත්තටම පස්චිම කියන්නේ පංචවෝකාරයෙන් චුත වෙලා අරූපයට ගිහිල්ලා මේ භූමි වලින් ඉහළට ගිහිල්ලා පිරිනිවෙන එකනත් මෙතනදි ගන්නවා. මොකද එයාට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධයක් නැවත උපදින්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ ආයත් මෙතනට ගන්නවා. අරූපං uppajjitva පරිනිබ්බායිස්සanti කියන්නේ. අරූපේ ඉපිද පිරිනිවෙන්නා වූ වුණට. හරි? ඒ දෙගොල්ලන් තමයි සංසයට නොගැලපෙන්නේ. ඊතුරු හැමෝම ගත්තොත් සම්නිඨානයටත් ගැලපෙනවා. මොකද මේ සංසාරය යනකොට වේදනාස්කන්ධ ඇති වෙනවා නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා කියන කොටසට අයිති වෙනවා. ඒ වගේම රූපස්කන්ධත් ඇති වෙවි යනවා. ඉතින් ඒකින්ද අනාගතයේදී අනිවාර්යයෙන්ම ඒ රූපස්කන්ධත් උපදිනවා. එතකොට ඒක සංසයට ගැලපෙනවා. මේක පැහැදිලිද? මට මේක සාලි කියමුද දැනටත් ඒක. හරිද? තව එක සැරයක් හිමින් කියමුද? ඔන්න පච්චිම භවිකානං uppajjantāනං එක එකන අරන් කියන්නේ. ඔබතුමී කියන්නේ පස්චිම භවිකානං uppajjantāනං කියන පුද්ගලයා අරගෙන මේක විස්තර කරන්න සම්නිට්ඨානෙට කොයි විදිහටද ගැලපෙන්නේ සංසයට නොගැලපෙන්නේ කොයි විදිහටද කියලා. එහෙම කළා බලමු. ඒ කියන්නේ පස්චිම භවිකානං පස්චිම භවික උපදින එක්කෙනාට වේදනාස්කන්ධය දැන් මේක අහන්නේ අනාගතයේ නිරුද්ධ වෙනවද කියලා. ඔව්. ඒතකොට උපදින කෙනාට අනාගතයේ නිරුද්ධ වෙනවා. ඒ භවයෙන්ම අපිට අනාගතය කියලා ගන්න පුළුවන් නේ. අන්න හරි. ඔව්. ඒක තමයි අරන්. හරි. ඒක යේච අරූපං uppajjitva. ඒ කියන්නේ යේච අරූපං කියන්නේ තවද අරූපේ උපදින කෙනෙක්. ඒ කියන්නේ අරූපේ යම් වූ අරූපේ ඉපිද පිරිනිවෙන්නා වූ වුණට. හරි. ඒතකොට අරූපේ ඉපද පිරිනිවන් අරූපෙත් වේදනාස්කන්ධය උපදිනවා. පරිනිබ්බායිස්සanti තේසං වේදනාස්කන්ධෝ නිරුද්ධසි. එයාට ඒ පිරිනිවන් පාන එක්කෙනාගේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒක අර පස්චිම පාන එක්කෙනාගේ විතරක් නෙවෙයි. පිරිනිවන් පාන එක්කෙනාගේ විතරක් නෙවෙයි. දැන් ඒ අවසාන වශයෙන්ම නිරුද්ධ වෙන්නේ එතෙන්දි තමයි. හරි? ඒ භූමිවල එක භූමියේ ඉපදිලා ඉහළට ගියත් අරූපේ ඒ හැම අවස්ථාවකදීමත් වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. අවසානයේදී යම් කිසි භූමියකින් පිරිනිවන් පානවනේ. ඒ පිරිනිවන් පාන නිසා නැවත රූපස්කන්ධයක් උපදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අර පස්චිම භවිකානං කියන ඒකට ඇතුල් වෙන්න පුළුවන් නේද? ඒකත් ඇතුල් වෙන්න පුළුවන්. හරි. ඒක තමයි ඒ කියන්නේ පස්චිම භවිකානං කිව්වම සබ්බේ කියලා අපි මුළු ඔක්කොම පස්චිම භවිකානං කියලා ගත්තොත් අරූපයක්
අයිති වෙනවා නේද චන්ත හරි මහත්තයා? හරි හරි. බොහොම හොඳයි මේ හිතපු විදිය. ඇත්තටම පස්චිම භවිකානම් කියලා විතරක් තිබ්බනම් අපිට හිතෙන්නේ නම් හරි කවන්නේ. අරූපේ හරි පංචවෝකාරය හරි කොහේ හරි පස්චිම භවිකෝ ඉපදිලා පිරිනිවන් පානවා නම් නැත්නම් මේ පස්චිම භවිකෝ ඉපදුන කෙනාට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා රූපස්කන්ධ උපදින්නේ නැහැ කියන එක හරි. ඒක හරි. හැබැයි දැන් මෙතන යේච අරූපං uppajjitva parinibbāyi santi කියනකොට තමයි අපිට ගන්න වෙන්නේ අරූපේ නොයෙකුත් භූමිවල. දැන් කෙනෙක් මෙහෙන් චුත වෙලා ගිහලා ආකාසානං ඡායතනෙ උපදිනවා. හරි? ඒ උපදිනකොට එතනත් රූපස්කන්ධයක් උපදින්නේ නැහනේ. හරි? හැබැයි ඒ හැම තැනකදීම වේදනාස්කන්ධ නිරුද්ධ වෙවි තමයි යන්නේ. අරූපේ උපදින චුත වෙන පාසාම වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? ඒ චුත වෙන අවස්ථාවේදී. හැබැයි එහෙම තලවලට ගිහිල්ලා හරි පිරිනිවන නම් යම් දවසක එයා එතකොට අර අරූපයට ගිය දවසේ ඉඳන් අනාගතේ කිසිම රූපස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. හරි නේද? රූපස්කන්ධයක් පහළ වෙන්නේ නැහැනේ කොහොමත් අරූපේ. හරි. ඒකනේ මේකට මේ සංසයට නොගැලපෙනවා කියලා කියන්නේ. ඔව් ඒක තමයි නොගැලපෙනවා. එතකොට අර අපි දැන් බැලුවේ මේ අර වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. ඒක තේරුණා දැන් හරි. ඔව් ඒක තමයි හොඳ ප්‍රශ්නයක් තමයි අර පස්චිම භවිකාන උප්පජ්ජන්තානං කියනව ඇර ඇයි මේ අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායි සම්ති කිව්වේ කියලා. හරි? එතකොට එතන හේතුව තමයි මේ පස්චිම භවිකුණාම එකම භවයක් ගැන කතා කරන්නේ. ඒ අවසාන භවය ගැන කතා කරන්නේ. යේච අරූපං uppajjitva parinibbāyi santi කිව්වම භව ගාණක් වෙන්න පුළුවන්. භව දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. ආකාසානං ඡායතනෙ ඉපදිලා නේව සංඥා නාසඤ්ඤායතනෙ පිරිනිවෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි? ඒ අවස්ථාවත් ගලපලා තමයි මෙතන කියලා තියෙන්නේ යේච අරූපං uppajjitva parinibbāyi santi කියලා කියනවා. හරි නේද ඒක? පාළිවල ප්‍රශ්නයක් තියෙනවා රත්නායක මහත්තයා. දැන් අතන පස්චිම භවිකානම් uppajjantānaං කියවා. අරූපං uppajjitva කිව්වේ. ඒක තමයි. පස්චිම භවිකානම් uppajjantānaං කියන එක ආපුවම අරූපේ පස්චිම භවිකාත් එතන ඉන්නව ඇත්තට. හරි? අරූපේ යම් කෙනෙක් පස්චිම භවික උපදිනවා නම් එයත් එතනට අයිති. මෙතන යේච අරූපං uppajjitva parinibbāyi santi කියලා කියන්නේ යම්ෙක් අරූපේ ඉපදෙනවා. ඉපදිලා ඒක පස්චිම භවය නෙවෙයි එයාගේ. පස්චිම භවය නෙවෙයි. හැබැයි එතනින් එහාට තව භවයකට යනවා. ගිහිල්ලා තව භව එකකට හෝ වැඩි ගානකට ගිහිල්ලා හැබැයි අරූපේම පිරිනිවන් පානවා. අන්න ඒ හැම කෙනෙක් ගැනම තමයි මේ කියන්නේ. ඒ අරූපේ අපි හිතමුකෝ දැන් ඉස්සලාම ගිහිල්ලා ආකාසානං ඡායතනෙ ඉපදිනවා කියලා. ඒ ආකාසාන බැරිද එතකොට uppajjantānaං කියන්නේ? uppajjantānaං කියන්න බෑ. එතකොට අරූපං uppajjantānaං කිව්වෙත් අරූපේ උපදින්නා වූ ඔවුන් කියලා නෙන්නේ. මෙතන කියන්නේ අරූපේ කට්ටියවනේ. එතකොට අර අනිත් තැන් ආකාසානං දැන් නේව සංඥා එහෙම යන්නේ. ඔව්. මම හිතන්නේ අත්තා මහත්වර තුල්නේ. දැන් පස්චිම භවයානම් uppajjantānaං කියන එකට අරූපේ ඉපදලා ඉන්න කට්ටියත් ඔල්රෙඩි ඇතුළත් වෙලා මම හිතන්නේ. මේක කියන්නේ මම උපදින. ඒක එතන එහෙම දැන් මේ පළවෙනි පදයටත් අරූපේ ඉපදලා ඉන්න කට්ටිය ඇතුළත් වෙලා තියෙනවා. දෙවෙනි එකෙන් කියන්නේ අනාගතේ ඉපදිලා පිරිනිවන් පාන ගැන නේද ජයන්ත මහත්තයා? ඒක තමයි. දැන් මෙහෙම ගත්තොත් දැන් සෝවාන් කෙනෙක් ගිහිල්ලා ආකාසානංචායතනෙ ඉපදිනවා. ඉපදිලා ආකාසානංචායතනෙදිම සකදාගාමි අනාගාමි අරිහත් වෙලා පිරිනිවන් පානවා. අන්න එයා අයිති පච්චිම භවිකානම් uppajjantānaං කියන එකට. ඊට පස්සේ තව එක්කෙනෙක් අරූපේ ඉපදෙනවා ආකාසානංචායතනෙ ඉපදෙනවා සෝවාන් වෙලා. ඊට පස්සේ විඥානංචායතනෙට යනවා. ඊළඟට යනවා ආකින්චඤ්ඤායතනෙට. ඊළඟට නේව සංඥායතනෙට. එහෙම එකින් එකට ගිහිල්ලා පිරිනිවන් පානවා. එතකොට ඉපිද පිරිනිවන් පානවා. අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා. එතකොට අතීතයේ uppajjitva කියන එක අදහස තියෙන්නේ අතීත වගේ. අරූපේ ඉපිද පසුව භවෙන් භවයට ගිහිල්ලා අරූපය තුල පිරිනිවන් පාන. ඒක තමයි අරූපං uppajjitva parinibbāyi santi කියන තන දෙන්නේ. දැන් තවත් කොටසක් ඇත්තටම ඔතන ගන්න ඕනේ. ඒ තමයි අපි හිතන්නකෝ දැන් මේ පංචවෝකාර යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. හරි?
යම් කිසි ඇතරම සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් පංචවෝකාරයේ දැනට ජීවත් වෙනවා. හරි? ඒ ආර්යයන් වහන්සේත් යනවා අරූපයට. එහෙමනම් මේ දැනට පංචවෝකාරයේ ඉන්න ඒ ආර්යයන් වහන්සේත් මෙතනට අයිති. එයත් අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බාය සම්ති කියන එකට අයිති වෙනවා. ඔව්. එයා දැන් හැබැයි ඉන්නේ පංචවෝකාරයේ. එයාට වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි නැවතත් රූපස්කන්ධ උපදින්නේ නැහැ. ඔව් අනාගතේ නිසා තමයි ඔහොම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට. අනාගතේ ඉඳ ගන්න. ඔව් හරියටම. ඒක හරියට. පොඩ්ඩක් හිතලා බලන්න මේක තව ටිකක් අහලත් දැනගන්න. එතකොට මෙතනට අයිති වෙනවා පස්චිම භවික උපදින එක්කෙනත් ඒ වගේම එක්කෝ දැනට පංචවෝකාරයේ ඉඳලා අරූපයට ගිහිල්ලා පිරිනිවන කට්ටියත් එහෙම නැත්නම් දැනට අරූපේ ඉන්න ඉදිරියට ගිහිල්ලා පිරිනිවෙන කට්ටියත් ගත්තාම ඒ සියල්ලම මෙතන අයිති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට වේදනාස්කන්ධ අනාගතේ නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධ උපදින්නේ නැහැ. හරි නේද? චන්ද්‍රිකා මහත්මිය මම කිව්වා වගේ පොඩ්ඩක් හිතන්න ඕනේ අර උපජ්ජිත්වා කියන එක මම පොඩ්ඩක් තව හිමින් හිතන්න. හිතන්න. ඉපිද කියන වචනේ දාලා හිතන්න. අරූපයේ ඉපිද පිරිනිවෙන්නන් අනාගතේ. අරූපයේ ඉපිද අනාගතේ පිරිනිවෙන්නන් කියලා අරගෙන බලන්න. හොඳයි. හොඳයි. අනිත් අය ඔක්කොටම වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා අනාගතයේදී රූපස්කන්ධයත් උපදිනවා. හොඳයි. ඊළඟ එක අපිට එන්නේ වේදනාස්කන්ධ මූල නෑ මේකේ හරි වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලයි. හොඳයි. අපිට මේකට කවුද අපි යමු හේමන්ත මහත්මිය. යස්ස වේදනාස්කන්ධෝ උපජ්ජිස්සති තස්ස සංඥාස්කන්ධෝ නිරුජ්ජිස්සති इति. යම් කෙනෙකුට වේදනාස්කන්ධය අනාගතේ උපදින්නේ නම් ඔහට සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වන්නේද? ඔව්. එතකොට වේදනාස්කන්ධය උපදිනවා නම් අනාගතේ සංඥාස්කන්ධයත් නිරුද්ධ වෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි අනිවාර්යයෙන්ම නේ වේදනාස්කන්ධය උපදිනවා කියන්නේ සංඥාස්කන්ධයත් එක්කම තමයි මේ වේදනාස්කන්ධය අනාගතේ උපදින්නේ නේද? එහෙමනම් සංඥාස්කන්ධය අනාගතයේදී අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙන්න ඕනේ නේද? එහෙමනම් මොකද්ද මේකට උත්තරේ? ආමන්තා. ඒක පැහැදිලිද හැමෝටම? මේක ටිකක් විතර කලින් එකට වඩා තේරුම් ගන්න පහසුයි නේද? යමෙකුට අනාගතයේ වේදනාස්කන්ධය උපදිනවා කියලා කියන්නේම ඒ වේදනාස්කන්ධය අනාගතයේ උපදින අවස්ථාවෙම සංඥාස්කන්ධය උපදිනවා නේද? ඒ පැත්තෙන් බැලුවත් සංඥාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඉපදුනොත් යම් කිසි ස්කන්ධයක් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙන්න එපායි. එහෙමනම් ඒකට අපිට ලැබෙන උත්තරේ ආමන්තා කියලා. මේකේ පටිලෝමයක් ඔබතුමී කියන්නේ? පටිලෝම පුච්චා යස්ස වාපන සංඥාස්කන්ධෝ නිරුච්චිස්සති තස්ස වේදනාස්කන්ධෝ උපජ්ජිස්සති इति. හරියටම හරි. යස්ස වාපන සංඥාස්කන්ධෝ නිරුච්චිස්සති තස්ස වේදනාස්කන්ධෝ උපජ්ජිස්සති. මෙන්න මේකේ ටිකක් කල්පනාවෙන් බලන්න වෙනවා. යම් කෙනෙකුට සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේද ඔහුට වේදනාස්කන්ධය අනාගතයේ උපදීද? අන්න හරි. දැන් අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වන නමුත් අනාගතයේදී වේදනාස්කන්ධය උපදින්නේ නැති කට්ටියක් ඉන්නව නේද? ඒක නිසා ඒ වගේම සංඥාස්කන්ධය නිරුද්ධ වෙන වේදනාස්කන්ධ උපදින කට්ටියකුත් තියෙනවා. එහෙනම් අපි ඔන්න ඔය දෙක බෙදා ගන්න වෙනවා නේද? කාටද එතකොට සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙලා වේදනාස්කන්ධය නූපදින්නේ? පස්චිම භවිකයන්ට. පස්චිම භවිකයන්ට එහෙම වෙනවා නේද? පස්චිම භවිකයන්ට සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ කොයි අවස්ථාවේද පස්චිම භවිකයාගේ? පිරිනිවන් පාන අවස්ථාවේදී. පිරිනිවන් පාන අවස්ථාවේදී පස්චිම භවිකයාගේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා. එයාට අනාගතයේදී වේදනාස්කන්ධ උපදිනවද? නැහැ. නැහැ.
ආයි භවයක් නැති නිසා නේද? ආයි ප්‍රතිසන්දියක් ස්කන්ධවල පහළ වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා නේද? අනිත් හැමෝටම නිරුජ්ජිස්සති කිව්වොත් පස්චිම භවිකව උපදින්නව නේද? ඔව් පස්චිම භවිකව උපදින අය නේද? උපදින අය. උපදින අය. ඔව් පස්චිම භවිකව උපදින අය ගැන තමයි මේ කියන්නේ. පස්චිම භවික උපදින අයට. ඔව් පස්චිම භවිකං uppajjantānaං නේ. හරි. වෙන මොන හරි තියෙනවද? කාට හරි මතක් වෙනවද? වෙන කවුරු හරි ඉන්නවද අනාගතයේදී සංඥා ස්කන්ධ නිරුද්ධ වෙන හැබැයි වේදනා ස්කන්ධ නූපදින? නෑ නේද? නෑ. මට නම් මතක් වෙන්නේ බලමු අපි. අනිත් හැමෝටම අන්න. ඔබතුමීම කියන්නකෝ මේක විශ්සජනය. පස්චිම භවිකානං උපජ්ජන්තානං තේසං සංඥාක්ඛන්‍தோ නිරුජ්ජිස්සති නොච තේසං වේදනාක්ඛන්‍தோ උපජ්ජිස්සති इति. පස්චිම භවිකව උපදින පස්චිම භවිකව උපදින ඔවුනට සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. හරි. ඊට පස්සේ ඊතරේසං ඉතරේසං සංඥාක්ඛන්‍தோච නිරුජ්ජිස්සති වේදනාක්ඛන්‍தோච උපජ්ජිස්සති. ඉතිරි සියලුම දෙනාට සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධය උපදිනවා. අනාගතේ නේද? හොඳයි. හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට අපි මේ වේදනාක්ඛන්ධ මූල සංඥාක්ඛන්ධ මූලී පටිලෝම පුච්චාව තමයි ඇහුවේ නේද? දැන් ඊළඟ සමාවෙන් රත්නක දැන් අපිට මෙතන ගන්න බැරිද? එතකොට අරූපං uppajjitva කෑලි. ඒ කොහොමද ගන්නෙ? මොකද දන්නවද? ගන්න පුළුවන්ද කියලා. අරූපං uppajjitva කෑල්ල මේ ඊතරේසං එකට එන්නේ. අරූපං uppajjitva පරිනිබ්බායිත්තං කියනකද? ඔව්. ඔව් එතන එහෙම ගන්න බෑ මොකද දන්නවද? වේදනා ස්කන්ධයත් අර භවයෙන් භවයට යන වේදනා ස්කන්ධ උපදිනවනේ. දැන් අපි මේ අපි හිතුවොත් එම අරූපයේ ඒ භවයෙන් භවයට යන්නේකනේ අපි ඔය කියන්නේ අරූපං uppajjitva පරිනිබ්බායිස්සanti කියලා. ඔව්. එතනදී නැවත නැවත වෙන වෙන භව වලට යන එක ගැන කතා කරන්නේ. එතකොට වේදනා ස්කන්ධය උපදිනවා. ඔව්. ඔව් ඒක ගැලපෙනවා. ඒ කියන්නේ සංසයට ගැලපෙනවා. ඒ අයත් එතකොට මෙන්න මේ ඉතරේසං වලට අයිති වෙලා. නේද? අරූපම් පච්චිම භවිකානං කියන එක උඩ එකට තියෙනවා නේද මහත්තයා? උඩ එකට යනවා. අරූපේ පස්චිම භවිකයේ උපදිනවා කියන එක නම් මේ පස්චිම භවිකාන uppajjantānaං කියන එකට යනවා. හරි. එතකොට ඒ ටිකක් තාවරණය කරලා තියෙනවා. නේද? ඔය ඉතිරේසං කියන එකේ තියෙනවා එතකොට පංචවෝකාරයේ චුත වෙන අය එහෙම ඔක්කොම ඉන්නව උතනනේ. කොහොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මේකේ හැමෝම තියෙනවා. ඒ කියන්නේ දැනට ඉන්න අයන ගැන අපි මොකක් වෙලාවට කතා කරන්නේ. කතා කරනකොට ඉතුරු සේරම ඉන්නවා මෙතන. ඉතුරු හරි නිවන් දකින්න නැති හැමෝම මෙරි මෙරි යන කට්ටිය ඔතන ඉන්නවා. ඉතරේසං ගොඩි. හරි. සංඥා ස්කන්ධ නිරුද්ධ වෙවි වේදනා ස්කන්ධ ඉපදී යනවා ඒක. ඒක තමයි මේ කියන්නේ. හරි. හොඳයි. එතකොට ඉතින් සංඥා ස්කන්ධ බලු සංඥා වෙන්න පුළුවන්, මිනිස් සංඥා වෙන්න පුළුවන්, දේව සංඥා වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. හොඳයි. මහත්තයා සුද්ධාවාසානං uppajjantānaං කියන ටිකක් තියෙනවා පළවෙනි එකේනේ. ඔව්. ඔව්. සුද්ධාවාසානං uppajjantānaං පච්චිම භවික උපදින භවිෂ්‍ය භවික කියනකොට තියෙනවා. පච්චිම භවික කියනකොට පංචවෝකාර චතුවෝකාර දෙක ගත්තාම ඔක්කොම මේ සුද්ධාවාසයත් ආවරණය වෙනවා ඒකෙන්. හොඳයි අපි ඉදිරියට යමු. ඊළඟ එක මොකක් විය යුතුද? මේ අපි දැන් පුද්ගල කරේ. ඕකාශ වාරයේ රූපක් මේකේම ඕකාශ වාරයනේ. හොඳයි. හොඳයි. ඕකාශ වාරය. අපි ඕකාශ වාරයට යනවා ගවුණු මහත්තයාට. ගවුණු මහත්තයා කියන්න මේකේ පුච්චාව කියලා තේරුමක් කියන්න. මම දැක්ක හැබැයි ගැමුණු මහත්තයා ලෙෆ්ට් වුණා ආයි ජොයින් වුණාද දන්නේ නැහැ. එහෙමද? ජොයින් වෙන්න නැතුව තියෙනවා. හොඳයි. හරි. එහෙමනම් අපි යමු නීත මහත්මියට. නීත මහත්මිය.
යත්ත රූපකන්தோ උපජ්ජිස්සති තත්ත වේදනාකන්தோ නිරුද්ධිස්සති इति යම් තැනක රූපස්කන්ධය මතු උපදී නම් මෙතන වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද හොඳ නිරුද්ධ විනිද නෑ නිරුද්ධ වේද වේද අනාගතයේ දෙකම අනාගතේ. එතකොට කොහෙද අනාගතයේදී රූපස්කන්ධ උපදින්නේ? මොන භූමිවලද? පංචවෝකාරයේ රූපස්කන්ධය උපදින අසඤ්ඤ සත්‍යයේ ඒ දෙක විතරයි නේද? ඔව්. එතකොට පංචවෝකාරය ගත්තොත් ඒකේ අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවද? ඔව් නිරුද්ධ වෙනවා. එතකොට අසඤ්ඤ සත්‍යය ගත්තොත් අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙනවා. එහෙමනම් ඔන්න අසඤ්ඤ සත්‍යය කියන එක ගැලපෙන්නේ නැහැ සංසයට නේද? එහෙමනම් ඒක අපි ඉස්සෙල්ලාද කියන්නේ පස්සේද කියන්නේ? ඉස්සෙල්ලා කියනවා නේද? ඔව්. කොහොමද අපි කියන්නේ ඒක? අසඤ්ඤ සත්‍යයේ තත්ත අසඤ්ඤ සත්‍යයේ තත්ත රූපස්කන්ධේ උපජ්ජති උපජ්ජිස්සති නොචතේසං තත්ත නොචතේසං තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති නෑ නෙවෙයි නොචතේසං තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති නේද? නිරුද්ධිස්සති නිරුද්ධ වන්නේ නොවේ. නිරුද්ධ වෙන්නේ නැහැ නේද එතන? අසඤ්ඤ සත්‍ය නේද? වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැති ඉඳලා එහෙම අපි කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ? පංචවෝකාරේ තත්ත රූපස්කන්ධෝ සති වේදනාස්කන්ධෝ ච නිරුච්ඡති නිරුච්ඡිස්සති නේද? නිරුච්ඡිස්සති. හොඳයි. අසඤ්ඤ සත්‍යේ තත්ත රූපක්ඛන්தோ uppajjissati නොච තත්ත වේදනාඛන්தோ නිරුච්ඡිස්සති. පංචවෝකාරයේ තත්ත රූපක්ඛන්தோ ච uppajjissati වේදනාඛන්தோ ච නිරුච්ඡිස්සති. ඇයි අපි මේ නොයන්නට නෝ කියලා කියන්නේ? අපි කියන්නේ නොච තත්තනේ අපි නොච තත්ත කියලා කියන්නේ. ඇයි ඒ? මොකද්ද පාලි ව්‍යාකරණය වල හල් කිරීමක් නැති වුණාට අපි ඒක ඒ විදිහට ප්‍රනවුන්ස් කරන්න ඕනේ කියවන්න ඕනේ. හල් කිරීමක් මේකට පිටිපස්සේ හල් කිරීමක් නැත්තම් අපි මේක ඇදලා කියන්න ඕනේ නේද? එහෙම තමයි අපි ඒ යකුත් නැත්තම් නේද? ඔව් බැඳි අකුරු නැත්තම් තමයි පිටිපස්සෙන් ඔව් බැඳි අකුරු නැත්තම් අපි මේක දීර්ඝව උච්චාරණය කරනවා. නොච තත්ත කියලා නේද? බොහොම හොඳයි. දැන් මෙතනත් එහෙමයි නේද? වේදනා මේක වේ හැටියට ඒ යන්නනේ ශබ්ද තියෙන්නේ. ඒ ශබ්දේ තියෙන්නේ. මෙතන මේ බැඳි අකුරු නැහැනේ. ද නා කියන එක වෙන වෙනම අකුරුනේ. ඒකින්ද අපි මේ වේ යන්න හැටියට තමයි ශබ්ද කරන්නේ. වේදනා කන්දු. මෙතන අපේ අල්සයන්න කියවෙනවා නම් ඒක පොඩ්ඩක් අපි පුරුදු වෙලා අල්සයන්න නොකිය ඉන්න ඕනේ. වේදනා කන්දු. මෙතන රූපක් කන්දු. හොඳයි. මම මේ වැඩි දෙයක් කිව්වේ. හොඳයි. මේකේ කියන්න බලන්න පටිලෝම මේක තේරුණා නේද හැමෝටම? මේකේ පටිලෝමේ කියන්න බලන්න ඊත මහත්මිය. යත්තවාපන වේදනාකන්தோ නිරුච්ඡිස්සති තත්ත රූපක්ඛන්தோ උපජ්ජිස්සති इति. බොහොම හොඳයි. යත්තවාපන වේදනාකන්தோ නිරුච්ඡිස්සති තත්ත රූපක්ඛන්தோ උපජ්ජිස්සති इति. කොහෙද මේ වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන තැන් මොනවද? පංචවෝකාරයේ අරූපේ නේද? ඒ තැන් දෙක තමයි අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙන තැන් නේද? අපි යත්ත කියනවල තැනනේ බලන්නේ. ඒ තැන් දෙක තමයි හම්බෙන්නේ. එහෙමනම් පංචවෝකාරයයි අරූපයයි ගත්තාම අනාගතයේදී දැන් මෙතන සංසයෙන් අහන්නේ තත්ත රූපක්ඛන්தோ uppajjissati इति. කියන්නේ එහි රූපස්කන්ධයේ අනාගතයේ උපදිනවද කියලා අහන්නේ. අනාගතයේදී රූපස්කන්ධය ඉපදෙන්නේ නැති තැන මොනවද අපි ඔය කතා කරපු දෙක? අරූපේ නේද? පංචවෝකාරය ගත්තොත් අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. රූපස්කන්ධ උපදිනවා. සංසයට ගැලපෙනවා නේද? දැන් නොගැලපෙන එක ඉස්සෙල්ලා කියන්නකො අරූපේ කොහොමද කියන්නේ? අරූපේ තත්ත අරූපේ තත්ත වේදනාකන්தோ නිරුච්ඡිස්සති. අරූපේ තත්ත වේදනාකන්தோ
නෑ නිරුද්ධ වෙන්නේ ඔව් අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන් අරූපේ තත්ත්ව වේදනා කන්දෝ නිරුද්ධිස්සති නොචතේ සන්තත්ත ආයි රූප කිව්වා නොච කියන්න බෑ. තහනම් වචනයක්. නොච හ්ම්. නෝච තත්ත නොචතත්ත රූපකන්දෝච උපච්චිස්සති නෑ. නෝච තත්ත රූපක්ඛන්தோ uppajjissati නේ. uppajjissati. හරි? අපි ච දාන්නේ දෙකම සමාන වෙනකොට සම්නිඨානයේ සංසය සමාන වෙන තැන තමයි අර ච කියන එක දාන්නේ. ඒතකොට ඊතුරු කොටස කියන්න බලන්න. පංචවෝකාරයේ තත්ත පංචවෝකාරයේ තත්ත්ව වේදනා කන්දෝච නිරුච්චිස්සති වේදනා කන්දෝච නිරුච්චිස්සති රූපස්කන්ධෝච නිරුච්චිස්සති රූපක්ඛන්தோච නිරුච්චිස්සති රූපක්ඛන්தோච නිරුද්ධ වෙනවනේ උපච්චිස්සති හරි. දැන් අපෝ කියන්න බලන්න ඒක. පංචවෝකාරයේ තත්ත්ව වේදනා කන්දෝච නිරුච්චති රූපක්ඛන්දෝච උපච්චිස්සති පංචවෝකාරයේ වේදනාක්ඛන්தோච නිරුජ්ජිස්සති රූපක්ඛන්தோච uppajjissati. හරි. බොහොම හොඳයි. මේක තේරුණාද හැමෝටම? මම හිතනවා තේරුණා කියලා. දැන් මේ ඕකාසික ටිකක් අපිට පහසුවක් තියෙනවා නේද? මොකද තැන ගැන විතරයිනේ හිතන්න ඕනේ. අරූපේ වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධ උපදින්නේ නැහැ කියන එක පළවෙනියට කියනවා. දෙවෙනියට කියනවා පංචවෝකාරයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ වගේම රූපස්කන්ධත් නිරුද්ධ වෙනවා කියලා. හොඳයි. ඊළඟ එක අපි යමු වෙනවා විජිතා මහත්මියට. විජිතා මහත්මිය කියන්නකො මේ ප්‍රශ්නේ. ඔබතුමිය ඉන්නවද? එහෙනම් ගැමුණු මහත්මයාට යමු වෙනවා. ගැමුණු මහත්තයා? මහත්තයා ගියා කිව්වා නේද? අනිමුණා කිව්වා නේද? විජිතා මහත්මිය ඉන්නවද? කියන්න. කියන්න ප්‍රශ්නේ කියලා සිංහලෙන් උත්තරේ. සිංහලෙන් ප්‍රශ්නේ අහන්න. යම් තැනක නෑ ඉස්සලා පාලියෙන් කියන්න. යත්ත රූපකන්දු නෑ යත් ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවා. කියන්න. යත්ත වේදනාස්කන්ධ uppajjissati තත්ත සංඥාකන්ධෝ නිරුද්ධස්සති. අන්න හරි. එතකොට මොකද හිතන්නේ? යම් තැනක වේදනාස්කන්ධයේ අනාගතයේ උපදීද එතන සංඥාස්කන්ධයේ අනාගතයේ නිරුද්ධ වේද කියලා අහන්න. එතකොට මොකද හිතන්නේ? යම් තැනක වේදනාස්කන්ධයේ උපදිනවා නම් එතන සංඥාස්කන්ධයේ නිරුද්ධ වෙනවද කියලා අහන්න. යම් තැනකට යමෙකුට වේදනාස්කන්ධ නෙවෙයි යම් තැනක විතරයි ගන්න. ඔව්. යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නම් නෑ උපදිනවා නම් මෙතන අහන්නේ යම් තැනක උපදිනවා නම් එතන සංඥාස්කන්ධය නිරුද්ධ වන්නේද කියලා අහන්නේ. අන්න හරි. මොකද උත්තරේ වෙන්න ඕන? මන්තා නේද? මොකද වේදනාස්කන්ධය අනාගතේ උපදිනවා කියලා කියන්නේම වේදනාව උපදින්නේ සංඥාවත් එක්කමයි නේද? එහෙමනම් ඒ තැන්වල අනාගතයේදී නිරුද්ධ වෙන්න ඕනේ සංඥාස්කන්ධය. එහෙමනම් අපිට ආමන්තා කියන එක ලැබෙනවා. ඒ වගේම මේකේ අනිත් පැත්ත යත්තවාපන සංඥාකන්ධෝ නිරුද්ධිස්සති. යම් තැනක සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වේද එතන වේදනාස්කන්ධය උපදිනවද කියලා ඇහුවොත් එතන කියන්න වෙන්නේ මොකද්ද? එතනත් ආමන්තා. මොකද සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේම සංඥාස්කන්ධය අනාගතේ හට ගන්න තැනක් නේද? හට ගන්න තැනක්. සංඥාස්කන්ධය හට ගන්න තැනක් නම් අනිවාර්යයෙන්ම වේදනාස්කන්ධයත් හට ගන්න තැනක් කරන්නේ. එහෙමනම් ආමන්තා කියන උත්තරය අපිට ලැබෙනවා. ඒ ප්‍රශ්නේ නැහැ මේකේ. නමුත් හරි. හොඳයි. ඊළඟට අපි යනවා කාන්තයක්කට.
යනවා අපි මේකේ ප්‍රශ්නය කියලා සිංහලෙමුත් කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. try. I'm trying. මම අද බැලුවේ නෑ ඔය හැටි ඔච්චර දුර. කියන්නේ යස්ස යත්ත රූපක්ඛන්‍தோ උපජ්ජිස්සති තස්ස තත්ත වේදනාක්ඛන්‍தோ නිරුජ්ජිස්සති. යමෙකුට යම් තැනක රූපස්කන්ධයේ අනාගතයේ උපදින්නේද ඕහට එතන වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේද කියලා අහන්නේ. එතකොට රූපස්කන්ධයේ උපදින තැන තමයි පංචවෝකාරයයි අසඤ්ඤ තත්ත්වයලි. ඒ දෙකෙන් එතකොට හරි. තන්නිට්ඨානියට ගැලපෙනවා පංචවෝකාරයේ රූපස්කන්ධයේ උපජ්ජිස්සති අසඤ්ඤ සත්‍යේ රූපස්කන්ධ උපජ්ජිස්සති. නමුත් හැබැයි එතනත් උපදින්නේ එතන ඉපදින කට්ටියට නේද? එතන ඉපදෙනවා. ඉපදින කට්ටියටයි නේද? පංචවෝකාරයේත් ඉපදින කට්ටියටයි අසඤ්ඤ සත්‍යෙත් ඉපදින අයටයි තමයි අනාගතයේදී රූපස්කන්ධ උපදින්නේ නේද? උපදින්නේ. එතකොට මේ දෙකම සම්නිට්ඨානෙට එතන ගැලපෙනවා. නමුත් තස්ස තත්ත වේදනාක්ඛන්‍தோ නිරුජ්ජිස්සති තී කිව්වහම අනාගතේ වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේ පංචවෝකාරයේ පමණයි. උපදිනායට විතරයි. අනාගතයේ සත්‍යයේ උපදිනායට සත්‍යයේ උපදින අයට අනාගතයේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අසඤ්ඤ සත්‍ය කියන එක ඉස්සෙල්ලා ලියන්න වෙනවා. මොකද ඒක සංසයට ගැලපෙන්නේ නැති නිසා. හොඳයි. එහෙමනම් දැන් කියන්නකෝ බලන්න උත්තරේ. සාමාන්‍ය මහත්තයා අසඤ්ඤ සත්‍යයේ uppajjantānaṁ කිව්වොත් ගන්න බෑනේ uppajjissati කියලා නේද? පුළුවන්ද? uppajjissati uppajjantānaṁ ගන්න බෑ නේද? ඔව් අසඤ්ඤ සත්තානං ගත්තොත් ඔව් uppajjantānaṁ වුණොත් පච්චුප්පන්න වෙනවා නේ වර්තමාන වෙනවා නේද? වර්තමාන වෙන්නේ. නෑ මං එහෙම කිව්වේ නෑ. අසඤ්ඤ සත්තානං. හරි. සත්තානං කියලා කිව්වේ. අසඤ්ඤ සත්තානං. හරි. හැබැයි ඒක මේ රූපස්කන්ධයේ උපදින්නේ එතන උපදින අවස්ථාවේ. නමුත් අපි උපදිනවා කියලා ගන්නේ නැහැ ඒක වර්තමාන වෙන හින්දා නේද? එහෙම නේද කිව්වේ? අනාගතේ මට තේරුනේ විදිහට. ඔව්. ඔව් නෑ බොහොම හොඳයි. උත්තරේ කියනවා නම් කියන්න වෙන්නේ එතකොට අසඤ්ඤ සත්‍යේ රූපස්කන්ධෝ uppajjissati නොච තේසං තත්ත වේදනාක්ඛන්‍தோ නිරුජ්ජිස්සති කියලා එන්න ඕන. හරි. එතකොට ඊළඟට එන්න ඕන පංචවෝකාරයේ තත්ත රූපස්කන්ධෝච uppajjissati වේදනාක්ඛන්‍தோච නිරුජ්ජිස්සති කියලා. හරිද? හරි. හරි. තව දෙයක් අර හොඳ බොහොම හොඳයි. මම ඒක දාන්නම් මෙතන දාලා තව පොඩි පැහැදිලි කිරීමකුත් කරන්නම්. හරි. මේක තියෙන්නේ හොඳයි. උත්තරේ සම්පූර්ණයි හරියටම හරි ලකුණු 100ම හම්බ වෙනවා. මොකද මේ යස්ස යත්ත කියන එක ටිකක් ගැටළු සහගත තැන. ඒකින්ද හොඳට උත්තර දුන්නා ඒක. අසඤ්ඤ සත්තානං තේසං තත්ත රූපක්ඛන්‍ද uppajjise. දැන් මම අහනවා ඇයි අසඤ්ඤ සත්තානං කියලා ගත්තේ කියලා. අපේ මොකද්ද පදනම අසඤ්ඤ සත්තානං කියලා ගන්න? උපදින අයයි චුත වෙන අයයි දෙකම ගන්නකොට එහෙම උපදින අයයි චුත වෙන අයටයි දෙකටම පොදු නම් තමයි අපි අසඤ්ඤ සත්තානං කියලා ගන්න. හරි? එතකොට මෙතනදී අපි ගමු අසඤ්ඤ සත්‍යයේ උපදින අය. අසඤ්ඤ සත්‍යයේ උපදින අයට ඒකෙම අනාගතයේ ඉපදෙනවා නම් එතන රූපස්කන්ධ උපදිනවා නේද? ඔව්. නේද? ඒ අසඤ්ඤ සත්‍ය උපදින්නේ වර්තමානයේ කෙනෙක්. හරි? එයාටත් අනාගතයේදී උපදිනවා නම් අසඤ්ඤ සත්‍යයේ එයාටත් රූපස්කන්ධයක් උපදිනවා. අසඤ්ඤ සත්‍යයේ චුත වෙන කෙනාට නැවත අසඤ්ඤ සත්‍යයේ ඉපදිනවා නම් තත්ත කියලා තියෙනවානේ. ඔව්. එහි උපදිනවා නම් ආපහු රූපස්කන්ධ ලැබෙනවා. උපදිනවා. එහෙමනම් අසඤ්ඤ සත්‍යයේ උපදින කෙනාටත් අසඤ්ඤ සත්‍යයේ චුත වෙන කෙනාටත් දෙන්නටම මේක පොදුයි. යත්ත යස්ස රූපක්ඛන්‍ද uppajjati කියන එක පොදුයි. ඒක නිසා අපි අසඤ්ඤ සත්තානං කියලා ගන්නවා. කියන පංචවෝකාරණං කියන කොටත් එහෙමයි. ඒ කියන්නේ දැන් පංචවෝකාරණං කියනකොට අපි හුඟක් අපි දන්නවනේ මේකෙම මැරිලා මේකෙම මිනිස්සු ඉපදෙනවා කියලා අපි දන්නවා. දැන් ඒක හොඳටම දන්නවා. අසඤ්ඤ සත්තානං කියන එක අපි අලුතෙන් හිතන්න ඕනේ එතනම මැරිලා එතනම යම් කෙනෙක් ආපහු උපදින්න පුළුවන් කියන එක අපි මෙතෙන්දී හිතන්න ඕනේ. අන්න හරි. දැන් පංචවෝකාරයේ උපදෙස් ඉමීඩියට් වෙන සංසාර දවසක වෙන්න ඕනේ. එතන
උපදින්න පුළුවන් නේ ලක්ෂ්මී මහත්මිය. දැන් අපි කියමු ඒකෙන් කෙනෙක් චුත වෙනවා. නැවත එතන ගන්නත් පුළුවන් නේ. ඉමීඩියට්ලි අනිත් ආත්මය එතන උපදින්න බෑනේ. නෑ අසඤ්ඤ සත්‍ය දෙපාරක් එක ළඟ උපදින්න බෑ. උපදින්න බෑ. බෑ. ඒක මම දන්නේ ලක්ෂ්මී මහත්මිය. ඒක හොඳයි දැන. මොකද දන්නවද? අසඤ්ඤ සත්‍ය උපදින්න හේතු වෙන්නේ මොකද්ද? අර ධාන වඩලා වයෝ කසිනේ වඩලා ඒක අනුවනික එන්නේ. එතකොට අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙනවා ඊට පස්සේ ආපහු වෙන්නේ කාම භූමියට. කාම භූමියට ඇවිල්ලා තමයි ආයිසරයක් යන්න ඉඩ තියෙනවා ආයි වැඩි. ආපහු ඉතින් ධාන වඩලා යන්න ඕනේ. ඒක මම අද දැනගත්තේ. බොහොම පිං ලක්ෂ්මී මහත්මිය ඒක මතු කරාට. එතකොට මේක පැහැදිලි නේද හැමෝටම? හොඳයි. කාන්තියක්කම කියන්නකො මේකේ පටිලෝමේ. බැලුවේ නෑ මම මොකක්වත් ඉන්නේ හිතලා කියන්නම් ඈ. යස්සවාපන් අපි හැබැයි ඒකේ මේ විසර්ජනයේට යනවා මේ චන්ද්‍රිකා මහත්මියට මේ කාන්තියක්ක කියන ප්‍රශ්නය. ඕකේ. යස්සවාපන යත්ත වේදනා කන්දෝ නිරුජ්ජිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ uppajjissati. හරි. බොහොම හොඳයි. දැන් අපි යනවා චන්ද්‍රිකා මහත්මියට මේක අපිට විසඳලා දෙන්න කියලා. යස්සවාපන යමෙක් යලි යමෙකුට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ වන්නේද ඔහුට එතන රූපස්කන්ධය උපදින්නේද යත්. අනාගතේ. එතකොට යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා නම් ඒ වේදනාස්කන්ධේ නිරුද්ධ වෙන තැන් බැලුවොත් අරූපේ වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන්. පංචවෝකාරයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. අතන නිරුද්ධ වෙනවා කියලා කිව්වත් කමන්නේ ස්ථිර වශයෙන්ම. ඔව් නිරුද්ධ වෙනවා. වෙන තැන් ගත්තොත්. ඔව් එතකොට දැන් අර කලින් කතා කරා වගේම අපි දැන් මෙතන අනාගතය ගැන හිතන හින්දා අපිට අරූපේ උපදින කෙනත් අරූපේ චුත වෙන කෙනත් දෙන්නම සලකන්න පුළුවන්. හරි? හරි. ඒ වගේම පංචවෝකාරෙත් උපදින කෙනයි චුත වෙන කෙනයි දෙන්නම සලකන්න පුළුවන්. අනාගතයනේ. අනාගතේ උපදින චුත වෙන. දැන් මෙතනදී කියලා තියෙනවා ඒකාන්තයෙන්ම නිරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ සම්නිට්ඨාන කියන්නේ ස්ථිරයි. ස්ථිරයි. අනාගතේ අනිවාර්යයෙන්ම අනාගතේ නිරුද්ධ වෙනවා. නමුත් රූපස්කන්ධය උපදිනවා. ඒක රූපස්කන්ධය උපදින්නේ නැති වෙන්න නම් එයා කවුරු හරි නූපදින අපි සංසේර නොගැලපෙන එක බැලුවොත් රූපස්කන්ධය නූපදින්න නම් එයා අනිවාර්යයෙන් පිරිනිවන් පාන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එහෙම හිතුවොත් අපිට අරූපේ ඒ හරි පංචවෝකාරේ හරි කොතන පංචවෝකාරේ බැලුවත් අරූපේ බැලුවත් එතකොට පිරිනිවන් පාන පැත්ත බැලුවොත් ඇමත රූපස්කන්ධය උපදින්නේ නැහැ. ඔව් එතකොට ඒ කොහොමද කලපන්නේ සම්නිට්ඨානයට. සම්නිට්ඨානේ කවද ගන්නෙ? එතන. සම්නිට්ඨානේ ගත්තොත් සම්නිට්ඨානේට දෙන්නම ඇතුල් වෙනවා. කොහොමද එතකොට ගන්න වෙන්නේ? මොන දෙන්නද ඇතුල් වෙන්නේ? අරූපේ පංචවෝකාරයේ දෙන්න මේකට ඇතුල් වෙන්න ඕනේ. මොන දෙන්නද? පස්කින් භවිකයෝ. අන්න හරි. ඒකයි වචනේ. හරි. පස්කින් භවිකයෝ. ඒ දෙන්නම ඇතුල් වෙන්න ඕනේ. පස්චිම භවිකයන්ට වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා නේද? ඔව්. ඒතර රූපස්කන්ධය උපදින්නේ නැහැ. අනාගතේදී උපදින්නේ නැහැ. ඒ වගේම අපි තව තැනක් දැනගත්ත නේද? තව තැනක් දැනගත්තේ නෑ. ඒ කියන්නේ පංචවෝකාරේ අපි ගත්තේ අරූපේනේ. ඔව් අපි කිව්වේ යේච අරූපේ uppajjitta parinibbāyissanti කියලා කිව්වනේ. ඔව් කලින් ඔව්. එයත් ගන්න වෙනවා නේ මෙතනට. එයත් ගන්න වෙනවා නේ. අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ කිව්වේ ඒ දෙනනේ පස්නේ පංචවෝකාරයේ පස්නේ භවිකයයි අරූපේ පස්නේ භවිකයයි නේද අපි දැන් ඔතෙන්ට අරගන්න ඕනේ. නෑ ඒ දෙන්න ගත්තා නේ. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් අරූපේ පංචවෝකාරය කියන්නේ නැතුව කෙලින්ම පච්චිම භවිකං උපජ්ජන්තානං කියලා නේ. ඔව් වේදනාස්කන්ධය උපදින තැන් ඒවා. ඔව් වේදනාස්කන්ධය උපදින තැන් නිසා අපිට මේ දෙන්න වෙනම අරගන්න ඕනේ නෑ. එතකොට ඊට අමතරව ගන්න වෙන්නේ එතකොට කවුද?
ඒත් පිරිනිවෙන කෙනෙක් ගැන තමයි අනාගතයේ පිරිනිවෙන කෙනෙක් ගැන තමයි ගන්නෙ. එයා කොහොම කෙනෙක්? අරූපේ අර අපි ඉස්සෙල්ලා කතා කරේ අන්න හරි. අරූපේ තනින් හැරට යන්නේ ඉපදිලා නැන්ත ආයතනයේ ඒ විදිහට යන්නේ අරූපාණන් වෙන්න ඕන. එතකොට නෑ අරූපේ ඉපදිලා පිරිනිවන් පාන කෙනා නේ. එතකොට අපි එතන ගත්තේ අරූපාණනේ නෑ එතකොට අපි කිව්වේ කොහොමද? යේච අරූපං uppajjitva පරිනිබ්බායිසන්ති. යේච uppajjit අරූපං uppajjitva අරූපව ඉපිද පිරිනිවෙන්නා වූ වුණට. හරි එතකොට එයා දැන් දැනට ඉන්නේ පංචවෝකාරය වෙන්න පුළුවන්. දැන් පංචවෝකාරය ඉන්නවා. දැන් අපේ අනිවාර්යයෙන්ම හැබැයි එතකොට සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. මොකද අරූපයට ගිහිල්ලා පිරිනිවන් පාන්න බෑනේ සෝවාන් වෙලා හිටියේ නැත්තම්. ඒක නිසා සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් මේ පංචවෝකාරයෙන් චුත වෙලා අරූපේ ගිහිල්ලා ඉපදිලා ඒන් තල යම් කිසි තලයකට ගිහිල්ලා නැත්නම් ඒ ගිහිල්ලා පිරිනිවන් පාන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් එතකොට දැන් මෙතන ඉන්න ඒ ආර්යයන් වහන්සේ පස්චිම භාවික නෙවෙයිනේ. නේද? ඒ මෙතන දැනට ඉන්න ඒ ආර්යයන් වහන්සේ පස්චිම භාවික නෙවෙයි. හැබැයි උන්වහන්සේ අරූපේ ඉපදින්න පුළුවන් පස්චිම භාවිකව. හරි? එතකොට අර පස්චිම භාවිකාණන් කියන පස්චිම භාවිකං uppajjantāණන් කියන එක ඒ ආර්යයන් වහන්සේට හරියන්නේ නැහැ. හරි? දැනට මෙතන ඉන්නේ. හරි එයා ගිහලා අරූපේ ඉපදිලා එතනින් පිරිනිවන් පානවා. ඒ වගේම අරූපේ යම් භූමියක ඉපදිලා ඉතිරි භූමිය වලට ගිහිල්ලා පිරිනිවන් පානවා නම් ඒ අයගේ වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවා. හැබැයි මතු රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. නේද? අනිත් හැමෝටම වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය උපදිනවා. සමායන් මහත්තයා අරූපේ උපදින්නන්ටත් පුළුවන් නේද? අරූපේ ඉපදිලා පස්චිම භවික නොවන අයට අරූපං uppajjantāණං වේදනක්ඛන්தோ නිරුද්ධිසති. මං කිව්වේ තුනක් වගේ මට ආවේ. අරූපං uppajjantāණංට වේදනක්ඛන්දය නිරුද්ධිසති නොච තේසං තත්ත රූපක්ඛන්தோ uppajjissanti නේද? ඇයි එහෙම කොහමද ගන්නෙ? මේ අනන්ත සංසාරේ ගත්තා. එතන නේද? තස්ස තත්ත නිසා. හරි. තස්ස තත්ත ගන්නකොට අරූපේ ගන්න පුළුවන් නේද? අරූපේ උපදින්නන් අරූපේ ඉපිද පිරිනිවන් පාන්නන් පච්චිම භවිකව. හරි. ඔබතුමිය හරියටම හරි. එතනදී මෙතන අරන් තියෙන අරූපාණං කියලා. අරූපාණ. අරූපේනට එතන කොහොමත්ම රූප උපදින්නේ නැහැ නේ මතු නේද? අරූපාණං ගත්ත හැකිද? පුළුවන් නේ. අරූපාණ තේසන් තත්තනේ එතනනේ. එතන දෙගොල්ලම ගත්ත හැකි. එහෙනම් අරූපේ කෙනෙක් නැවත අරූපේ උපදින කෙනෙකුත් ගන්න පුළුවන් නේ. ඒකින්ද අරූපාණං කියලා අරන් තියෙනවා. අරූපාණං uppajjantāණං ඊළඟට අරූපං uppajjitva පරිනිබ්බායිසන්තාණං ගන්න පුළුවන් නේ. පච්චිම භවිකාණං ඒකත් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මේ අරූපේ ගැනමනේ කතා කරන්නේ. දැන් මේ තස්ස තත්ත කියලා වචනයක් තියෙනවානේ. භූමිය. ඒ භූමිය ගන්න හින්දා අපිට පිරිනිවෙන එකක් ගන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද ඒක? මෙතන පිරිනිවෙන එක ගන්න වෙන්නේ අපි යස්ස කියලා ගත්තොත් විතරයි ගන්න වෙන්නේ. මෙතන තත්ත කියලාත් එකක් තියෙනවානේ. තත්ත කියනකොට අරූපේ කොහොමත් රූපස්කන්ධ ඇති වෙන්නේ නැති හින්දා එතන නැවත කොච්චර ඉපදුනත් රූපස්කන්ධ නැවත ඇති වෙන්නේ නැති හින්දා මෙතන අරූපාණං කියන හැටියට තමයි ගන්න. දැන් පොඩි පටලවිල්ලක් වුණා අපිට. මට. හරි නේද ඒක? හරි. ඒක හරි. ඒක හරි. මොකද යස්ස කියන තැන තමයි අපිට අර එතනට ගිහිල්ලා පිරිනිවෙන පුද්ගලයාව ගන්න වෙන්නේ. හැබැයි දැන් එහෙම ගන්න බෑ. මෙතන තත්ත කියලා තියෙනවානේ භූමිය වෙන් කරලම තියෙනවානේ. ඒක නිසා අරූපය කියන තැන මතු අනාගතයේදී රූපස්කන්ධ ඇති වෙන්නේ නැහැයි කියන මට්ටමින් අරූපාණං කියලා අරන් තියෙනවා. ඒතර පස්චිම භවිකාණං පංචවෝකාරං uppajjantāණං. මෙන්න බලන්න පංචවෝකාරයේ පස්චිම භවිකේ උපදින කෙනාට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා රූපස්කන්ධය මත උපදින්නේ නැහැ. අන්න ඒක එක තැනක් හැටියට අරන් තියෙනවා. ඊළඟට අරූපේ වෙනම අරන් තියෙනවා අරූපාණන්තේ සන්තත් වේදනාස්කන්ධ නිරුද්ධිස්සති අනාගතේ නිරුද්ධ වෙනවා. එතන අරූපේ වේදනාස්කන්ධය අරූපේ ඉන්න අයට එතන නමුත් රූපස්කන්ධය උපදින්නේ නැහැ කියලා අරන් තියෙනවා.
ඒක පැහැදිලිද? පැහැදිලි. අපි පොඩ්ඩක් අපි කියන්නේ ඇත්තට මම තමයි මං හිතන්නේ ට්‍රැක් එක පොඩ්ඩක් එහා මෙහා කරේ. සමා වෙන්න ඕනේ. මෙතනදී කෙලින්ම ගන්න පුළුවන් පස්චිම භවිකව පංචවෝකාරී ඉපදෙන කෙනයි අරූපේනයි දෙන්න ගත්ත හැකි. ඒ දෙන්නටම ගැලපෙනවා සම්නිට්ඨානය සංසේට නොගැලපෙනවා. ඒතර ඉතිරි අය සේරම ඉතිරි පංචවෝකාරාණං තේසං තත්ත්ව වේදනාක්ඛන්‍දෝච නිරුච්චිස්සති රූපක්ඛන්‍දෝච uppajjissati. මොකද මේ මෙතන ඉතරේසං කිව්වහම මේ අසංඥ සත්‍ය ගන්න නිසා නේ වේදනා ස්කන්ධය උපදින්නේ නැහනේ අසංඥ සත්‍යේ ඒක තමයි ඉතරේසං කියලා පංචවෝකාරං පංචවෝකාරාණං කියලා කියන්න වෙනවා නේද? ඔව්. බොහොම මේක ඉතින් ඥාන ක්‍රීඩාවක් තමයි අර කිව්වා වගේ. ඔව්. ඉතින් මේක මේ හැම එකකින්ම එක එකට ගොඩාක් වෙනස් මේක ගොඩාක් හිතන්න තියෙනවා වගේ බැලුවම් පේනවා. මේක ගොඩාක් හිතන්න ඇත්තට. ගොඩාක් හිතන්න නම් මම හිතපු විදිහට දැන් අරූපං කියන තැන අරූපං කිව්වහම ගොඩවල් තුනක් ඉන්නවා. අරූපේ උපදින්නන්. හරිද ඒක? සාමාන්‍යයෙන් අරූපේ උපදින අය. හරි. ඊළඟට ඉන්නවා අරූපං uppajjitva panibbaya istanthana. හරි. ඊළඟට ඉන්නවා අරූපං පච්චිම භවිකාන. හරි. ඒ තුන්ගොල්ලම ඔතන ඉන්න අරූපං කියන තැනනේ. ඉන්නවා. අරූපං කියන තැන ඉන්නවා. අන්න ඒක තමයි මට හිතුනේ. ඔව්. ඒ තුන් දෙනාම ඉන්නවා. හැබැයි අරූපේ කවුරුණත් මෙතන ඉන්නවා. අරූපාණං කියවම අරූපේ ඉන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවද? ඒ පුද්ගලයා මෙතන. ඒක තමයි එහෙම අරන් තියෙන්නේ. ඔව්. තව එකක් මට ඒක දැන් උතන ඔය ප්‍රශ්නේ ආපු හින්දා මට අහන්න ඉනවා. දැන් අපි කොතන හරි නිකන් අපි උදාහරණයකට ගත්තොත් අපි පස්නිය භවිකාණං කිව්වනම් ඒත් අපි ඔය තුන්ගොල්ලම එතන ඉන්ක්ලූඩඩ්ද? පස්චිම භවිකාණං කිව්වොත් නෑ සමාවෙන්න පංචවෝකාරාණං කිව්වම සමාවෙන්න. පංචවෝකාරාණ දැන් උතන අරූපාණං කව මේ තුන මෙතන ඉන්ක්ලූඩඩ්නේ. ඒ වගේ මේ පංචවෝකාරාණං කිව්වහම කොතන හරි අපි එතකොට එහෙම හිතන්න ඕනද? ඔව් හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පංචවෝකාරාණං කිව්වහම පංචවෝකාරේ ඉපදෙන චුත වෙන කියන දෙකම ගන්නවනේ. ඔව් ඒක තමයි. හරි. එතකොට චුත වෙනවා කියනකොට පිරිනිවෙනවා කියන එක ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් චුත වෙනවා කියන එක ගන්නත් පුළුවන්. හරි. හොඳයි. හැබැයි එතන පිරිනිවන් පානවා කිව්වොත් දෙවෙනි එකට ගන්න බෑ නේද ජයන්ත මහත්තයා? එතන අපි රූපස්කන්ධ සමහර තැන්වල වෙනස් වෙනවා. නෑ උතෙන්ට නේ මම සාමාන්‍ය තැනක තිබුණොත්. සාමාන්‍යයෙන් අපි ගන්නේ උපදින චුතවන කියන අර්ථයෙන් තමයි ගන්න. උතන අපි වෙන් කරලා පෙන්නන ඕන සාමාන්‍ය තැනක මම හරි. සාමාන්‍යයෙන් ගන්න තැන තමයි අපි පංචවෝකාරාණං කියන්නේ නිතරම උපදින කෙනාටත් චුත වෙන කෙනාටත් සමානයින් තමයි අපි ගන්නෙ. හැබැයි පංචවෝකාරය කිව්වම සුද්ධාවාසයත් එතෙන්ටමයි තියෙන්නේ. සුද්ධාවාසයත් පංචවෝකාර භූමියක්. සුද්ධාවාසයත් අයිති. හැබැයි සමහර තැන්වල කියලා තියෙනවා පංචවෝකාරාණං කියලාත් කියලා තියෙනවා. ඒක ඇතුළෙම සුද්ධාවාසාණං කියලාත් කියලා තියෙනවා. එතකොට ඒක තමයි ගන්න වෙන්නේ. එහෙම කියන්නේ රත්නායක මහත්තයා එතන ඒ කියන්නේ ඒගොල්ලන්ටත් මේක ටැලි වෙනවා නේද? අපි අරගන්න උත්තරේ. මෙතනදී පංචවෝකාරාණං කිව්වොත් අපි නිකම්ම පංචවෝකාරාණං කිව්වොත් එන සුද්ධාවාසයටත් එක හරියනවා නේද? ඒක නේද එහෙම කියන්නේ. මේක මෙතනදී සුද්ධාවාසයට හරියන්නේ නැහැ. නෑ උතන නෙමෙයි මම උතන අපි පෙන්නනවානේ පංචවෝකාරයේ පස්යෙන් භවිකාණං කියන්නේ නෑ මම කියන්නේ කොතන හරි අපි පංචවෝකාරාණං කියලා කිව්වොත් එතන සුද්ධාවාසී ඉඳන් එතන උත්තරේට අයිති නේද? එහෙමටම කියන්න බෑ. වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තැන්වල නේද අපි සුද්ධාවාසයේ වෙනම පෙන්වන්නේ. අන්න හරි. මේ වෙනස් වුණොත් සුද්ධාවාසයේ වෙනම අරගෙන පෙන්වන්නේ. ඔව් ඒක හරි. සුද්ධාවාසයේ මේ පංචවෝකාරයේ කිව්වම අර සුද්ධාවාසයත් එතන ඇතුළත් හැටියට තමයි සැලකන්නේ. ඒගොල්ලන්ටත් ඒ උත්තරේ හරියනවා. හරියනවා. හැබැයි ඉතින් මෙතන බලන්න මෙතන පංචවෝකාරාණං කියන තැනට සුද්ධාවාසය දාන්න බෑ. ඔව් එතන ඒකනේ පෙන්නුවේ පංචවෝකාරයේ පස්චිම භවිකාණං කියලා. ඔව් ඒකට යන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් පංචවෝකාරං කියනකොට දැන් මෙහෙම කියලා තන්නකො දැන් ඒක ටිකක් කොම්ප්ලිකේටඩ් ඇත්තටම අපි වෙන වෙලාවක කතා කරමු. මොකද යමක වාචනා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා සුද්ධාවාසයේ උපදින චුතවන කියලා කොටසක් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අර ස්ථාන 27 ගන්නකොට
සුද්ධාවාසයේ උපදින චුතවන කියන එක වෙනුවට එතන පිරිණිවෙන කියලාමයි තියලා තියෙන්නේ. එතන පොඩි වෙනසක් තියෙනවා. ඒක සලකලා බලන්න වෙනවා. මොකද දැන් මේ පංචවෝකාරද මෙතනට දැම්මොත් එහෙම සුද්ධාවාසයේ තල පහක් තියෙනවානේ. එතකොට මේක ගැලපෙන්නේ නැති වෙනවා එතනට. එතකොට මේ පස්චිම භවිකව සුද්ධාවාසයේ උපදිනවා කියන එක තමයි මෙතන ගන්න වෙන්නේ. ඉතින් එහෙම පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඉතින් හිමින් කරගෙන යමු. ලොකු ප්‍රශ්න නෙවෙයි. හොඳයි අපි ඊළඟ එකත් බලමුද මේක ඉවර කරන්න ඕන හින්දා. හරි. වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී අපි යනවා ලක්ෂ්මී මහත්මිය. යස්ස යත්ත වේදනාඛණ්ඩෝ උප්පජ්ජිස්සති තස්ස තත්ත සංඥාඛණ්ඩෝ නිරුද්ධිස්සති इति. ඒ කියන්නේ යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ උපදිනවා ඕහට එතන සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අනාගතය අහන්නේ. ඔව්. එතකොට යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය උපදිනවා නම් ඒක වෙන්න පුළුවන් පංචවෝකාරේ චතුවෝකාරේ තමයි. එතකොට එයාට එතන සංඥාස්කන්ධය අනිවාර්යයෙන්ම අනාගතේ නිරුද්ධ වෙනවා. හරි. එහෙමනම් මොකද මේකේ පිළිතුර? ආමන්ත්‍රා කියලා ගන්න. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක පැහැදිලි හැමෝටම නේද? වේදනාස්කන්ධ අනාගතයේදී යම් තැනක උපදිනවා නම් යමකට එයාට සංඥාස්කන්ධයත් ඒ මොහොතේමත් උපදිනවනේ නේද? ඒ වේදනාස්කන්ධයේ උපදින වාරයක් පාසා ඒ හැම ස්කන්ධයක්ම නිරුද්ධ වෙලා යනවා. නේද? එතකොට ආමන්තා කියලා ගන්න පුළුවන්. මේකේ පටිලෝමයක් අහන්නකෝ බලන්න. පටිලෝමය යස්සවාපන යත්ත සංඥාඛණ්ඩෝ නිරුද්ධිස්සති තස්ස තත්ත වේදනාඛණ්ඩෝ උප්පජ්ජිස්සති इति. ඔබතුමා ඒක දාලා නේද? ඔව්. එතකොට යම්ෙකුට යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා නම් අනාගතේ ඔහුට එතන වේදනාස්කන්ධය උපදීද කියලා අහනවා අනාගතේ. එතකොට යම්ෙකුට යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වෙන්න පුළුවන් යම් තැනක නම් පංචවෝකාරයේ අරූපේ තමයි නිරුද්ධ වෙන්න පුළුවන්. එතකොට නිරුද්ධ වෙනවා නම් අපිට ගන්න වෙනවා යමෙකුට සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා කියලා කියන්නෙම එතන සංඥාස්කන්ධය උපදින්න ඕනේ නිරුද්ධ වෙන්න නේද? උපදින්න ඕනේ. ඒතර උපදින කට්ටියයි චුත වෙන එතකොට ඒ සංඥාස්කන්ධය උපදින වෙලාවෙම වේදනාස්කන්ධය මොකද වෙන්නේ? උපදිනවා. එකටම උපදිනවා. එතකොට දෙක දැන් බලන්න මෙහෙම එකක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම පස්චිම භවිකව උපදින එකනට මොකද වෙන්නේ? එතකොට අනාගතේ නිරුද්ධ වෙනවා. සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. ඔව්. වේදනාස්කන්ධය අනාගතේ උපදින්නේ නැහැ යාට. නෑ නේද? ඔව්. එහෙම එකක් තියෙනවා නේද? ඒකට පොඩ්ඩක් හිතන්න ඕනේ තැනක් අර කලින් එක තරම්ම ලේසි නෑ. මේක අනිත් පැත්ත තරම් ලේසි නෑ නේද? ඒතකොට අපි ගත්තේ කොහෙද? මේ පංචවෝකාරයනේ. අපි ගත්තේ හැමදාම පස්චිම භවිකේ උපදිනවා නේද? පස්චිම භවිකේ. පස්චිම භවිකේ උපදින කෙනෙකුට ඔව් අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි අනාගතයේදී වේදනාස්කන්ධ උපදින්නේ නැහැ. ඔව්. වෙන කවුරු හරි ඉන්නවද එහෙම? ඒකට කිට්ටුවෙන් යන. අනාගතේ නූපදින. අනාගතේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන නමුත් වේදනාස්කන්ධය නූපදින කට්ටිය නේද? පස්චිම භවිකරණම් එතෙන්ටත් අයිතිනේ. මොකද? පංචවෝකාරයේ පරිණිවෙන අය එතෙන්ටත් අයිතිනේ එතකොට. ඒගොල්ලොත් එක්ක තමයි. පස්චිම මෙහෙමයි. මේ පිරිණිවෙන අය අයිති නෑ. මොකද දන්නද? පිරිණිවෙන අයගේ අනාගතයේදී සංඥාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නෑනේ. එතකොට පිරිණිවෙන අය ගන්න බෑ. නමුත් පස්චිම භවිකව ඉපදෙන අය ගන්න පුළුවන්. පස්චිම භවිකව ඉපදෙන අය විතරයි. හරි. පිරිණිවෙන අය ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට අනාගතයේදී සංඥාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැති හින්දා. සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැති හින්දා. හොඳයි. එතකොට මෙතනදී
මේ අපිට සැලකිය නැති තැනක් තමයි මේ අසඤ්ඤ සත්‍ය කියන එක නේද? මොකද සංඥා ස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ නේද? අසඤ්ඤ සත්‍ය ඉපදින චුත වෙන කාලෙකත් එහෙමනම් අපිට මෙතන කතා කරන්න වෙන්නෙම පංචවෝකාර චතුවෝකාර කියන කොටස පමණයි නේද? ඔව් ඒ දෙකෙමුත් තමයි. ඒ දෙකම පස්ව භවිකානම් විතරයි. මට පොඩ්ඩක් පැටලුණා රත්නයි මතය දැන් රත්නයි මට පොඩ්ඩක් පැටලුණා දැන් පිරිනිවෙන අයට දැන් මෙතන අනාගතයේනේ අනාගතයේ දැන් මෙයා ඉපදිලා ඉන්නවා නම් එයා පිරිනිවෙන මොහොත ගැන කිව්වනේ හරි හරි පස්යෙන් පරිනිබ්බන්තානං කියලා කියන්නේ ඒ වර්තමානයේ පිරිනිවෙන අය තමයි පරිනිබ්බන්තාන මට පැටලුණා දැන් තේරුණා හරි අපි මේක දාලා බලමු එතකොට අපිට මෙන්න මේකයි උත්තරේ ලැබෙන්නේ මොකද්ද පච්චිම භවිකානං uppajjantānaං තේසං තත්ත සංඥාක්ඛන්தோ නිරුච්චිස්සති නොච තේසං තත්ත වේදනාක්ඛන්தோ uppajjissati මේක හරිනේ තේරුණා නේද පස්චිම භවික උපදින කෙනාට සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා එයාට එතනම ඒ කොහොමද මේ පිරිනිවන් පාන අවස්ථාවේදී අනාගතේ නිරුද්ධ වෙනවා නොච තේසං තත්ත වේදනාක්ඛන්தோ uppajjati එයාට එහි නැවත වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ මොකද වේදනා ස්කන්ධ උපදින්නේ උපදින අවස්ථාවල නේද මේ ඒකින්ද නැවත ඉපදීමක් නැති හින්දා වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ. ඊළඟට ඉතිරි චතුවෝකාර පංචවෝකාර දැන් අසඤ්ඤ සත්‍ය අයින් කරලා තියෙනවා. ඉතිරි පංචවෝකාර චතුවෝකාර ඉන්න අයට ඒ අනාගතයේදී සංඥා ස්කන්ධ නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධත් උපදිනවා. එතකොට මේ ඉතරේසං චතුවෝකාරණම් පංචවෝකාරණම් කියලා කිව්වේ අරූපේ ඉපදින චුත වෙන කියන කොටස් දෙකම අයිති වුණා පංචවෝකාරයේ ඉපදින චුත වෙන කියන කොටස් දෙකම අයිති වුණා. හොඳයි. එතකොට පිරිනිවෙන අය අයිති වෙන්නේ නැහැ මෙතන. මොකද ඒගොල්ලන්ට අනාගතයේදී සංඥා ස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැති හින්දා. මෙතන පිරිනිවෙන අය අයිති වෙන්නේත් නැහැ. අසඤ්ඤ සත්‍යයේ සත්‍යයන් අයිති වෙන්නේත් නැහැ. මේක පැහැදිලිද? පැහැදිලි. මෙතන චතුෝකාරණ පංචෝකාරණ කියලා ලියන්න උනේ අසඤ්ඤ සත්‍ය අතාරින නිසා නේ. අතාරින්න ඕන හින්දා. අතාරින්න ඕනේ. මේක කියලා ගන්න අපි වෙනදට. ඒක තමයි. හරි හරි. ඉතින් මේක ඒ තරම් සූක්ෂමව යනවා. ඔව් ඒක හරිම ඔළුවට ඇත්තටම දැන් තව එක පස්සේ දැන් අර මේ දැන් මොකක්ද ජයන්ත මහත්තයෙක් කිව්වේ අර පිරිනිවන් පාන කට්ටියගේ අනාගතේ නිරුද්ධ වෙන්නේ නැහැ කියන නිසා අපිට ගන්න බැරි එතන මෙතන නේද? දැන් මෙතන පිරිනිවන් පාන අය ගන්නත් බෑ අසඤ්ඤ සත්‍යයන් ගන්නත් බෑ. ඒගොල්ලන්ගේ අනාගතයේදී සංඥා ස්කන්ධය එතන නිරුද්ධ වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ දැන් යක්ෂණක ඉපදිලා වර්තමානයේම පරිනිර්වාණයටපත් වෙනවා නම් ඒ අය ගන්න බෑ කියන එකයි කිව්වේනේ මේකෙදි. වර්තමානයේ පරිනිබ්බන්තානං කියලා ගන්න බැරි මෙතන ඒ කියන්නේ එහෙම ගත්තොත් ඒක අපි වර්තමානයේ පිරිනිවන විදියට ගණන් ගන්නවා නේ. එතකොට අනාගතයක් දැන් පස්චිම භවිකානං කිව්වොත් ඉපදෙලා ඉන්න කට්ටියම තව ඉස්සරහදීනේ අනාගතේනේ තව අවුරුදු දෙකකින් උනත් එහෙම හිතන්න පුළුවන් නේද ජයන්ත මහත්තයා පස්චිම භවිකානං කිව්වහම එහෙමයි. දැන් උතන පරිනිබ්බාන කියලා ගන්න බැරි. එතකොට හරි ඉමීඩියට්ලි පිරිනිවන් පානවා කියන තේරුම එනවනේ. ඒකයි නේද? ඔව්. මොකද පිරිනිවන් පාන අයට සංඥා ස්කන්ධ අනාගතේ නිරුද්ධ වෙන්නේ නැති හින්දා. හරි. ඒක වෙන්නේ පිරිනිවන් පාන මොහොතේමනේ. ඒකෙන්ද ඒක වර්තමානයේ නිරුද්ධ වෙන්නේ. ඒක එතකොට සම්නිට්ඨානෙට ගැලපෙන්නේ නැහැ පිරිනිවන් පාන අය. නිරුද්ධති කියන්න පුළුවන් නිරුද්ධිස්සති කියන්න බෑ. නිරුද්ධිස්සති කියන්න අපි කියමුකෝ මහත්ඵල ලැබලා ඉන්නවා තව අවුරුද්දකින් පරිනිවන් ඒ තේරුම මෙතෙන්ට දාන්න බෑ නේද? පස්චිම එයා වෙන්නේ පස්චිම භවිකානං හැටියට. ඔව් ඒක තමයි මට තේරුණා. පරිනිබ්බාන්තානං කියන එක හරි වෙන තේරුමක් තියෙන මෙතෙන්ට එනකොට. ඒ රහත් වෙන්නම ඉපදෙන්න ඕනේ. දැන් මාර්ගඵල ලැබලා දිව්‍ය ලෝකවල උපදිනවනේ. ඒ අය බෑ. ඒ ජීවිතේ රහත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ. සෝවාන් කෙනෙකුට බෑ එහෙම කියන්නේ. නෑ බෑ සෝවාන් කෙනා ඒ ජීවිතේම පිරිනිවන් පානවා නම් රහත් වෙලා පුළුවන්. ඕනේ ඒත් බෑනේ මෙතන අපි ගන්නෙ නෑනේ පරිනිබ්බාන් දැන් අපි කියමු පංචවෝකාරයේ කවුරු හරි ඉන්නවා නම් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් දැන් අපි මෙතන ගත්තේ පච්චේම භවිකානං කියලා ඒත් එයාට පිරිනිවන් පාන්න පුළුවන්. දැන් අද ඉඳලා තව සුමානකින් පිරිනිවන් පෑවත් ඉඳි ගන්න නෑනේ. ඒකයි මං එහෙම ඇහුවේ මේ එහෙම ගන්න නැත්තේ පස්චිම භවිකානං කොට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ. පස්චිම භවිකානං uppajjantānaං. අන්න හරි. හරි ඒක තමයි.
පස්චිම භවයක ඉපදෙන්නා වූ ඔවුනට. එතන ටිකක් මට යොසි නෑ මේක. ගොඩක් හිත වෙනකන් හිතන්න හිතන්න තියෙනවා. තියෙනවා ඒක තමයි. ඒක තමයි. කොහොමත් ඉතින් හොඳයි බොහොම මේ බලන්නකො කොච්චර මේ තැන් වලට යනවද හැම කොයි පැත්තක් හිතන්න ඕනද නේ? ඒක තමයි. මේක ඉතින් මූලිකවම කියන්නේ මේ ස්කන්ධ ඇතිවීමින් නැතිවීමින් යන විදිහ ගැන තමයි මේ කියන්නේ. ස්කන්ධයන් ගැන සියලු දේ දැනගන්නවා කියන්නේ ඇත්තටම මේවා දැනගන්න වෙනවානේ. දැනගන්න වෙනවා කියන්නේ මේක හරිම වටිනවා ඉතින්. මේකත් ඉතින් දුක පිළිසින දැකීමක් බැලුවා නේද? තමයි. ඔව් දැන් අපිට පේනවනේ දැන් ස්කන්ධ හට නොගන්න තැන කියන තැනම අපි කතා කරන්නේ පිරිනිවෙන තැන ඒවානේ කතා කරන්නේ. ඉතින් එතකන් මේ ස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යන එක තමයි අපිට මේ හැමතැනම පෙන්වලා දෙන්නේ. හොඳයි එහෙනම් අපි කාට හරි අවසාන වශයෙන් ප්‍රශ්නයක් මොකුත් තියෙනවද? අපි ටිකක් අද වැඩිපුර කාලය ගත්තා. හැබැයි අපි අද වාර දෙකක් කතා කරා. ඒ තමයි අතීත වාරයේ පච්චනීක වාරයයි අනාගත වාරයේ අනුලෝම. ඔව්. දැන් අපිට ඊළඟ දවසේ කරන්න තියෙන්නේ උප්පාද නිරෝධ වාරයේ අනාගත වාරයේ පච්චනීක යමක ටික. මල්ලි මම ලින්ක් එකක් එවලාදී පොඩ්ඩක් එක එකක් දෙකක් අහලා මට පස්සේ කියන්න. හරි. හොඳයි. එහෙමනම් අපි දැනට මේක සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාධු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. පැය දෙකකටත් වඩා පැය දෙකමාරක් තරම් කාලයක් අපි ධම්ම සම්මස්සනේ යෙදුණා. ඉතින් ඒ සියලුම කුසලානිසංස ඔබතුමාට ඉතා කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලෙනුත් අතීත සංසාරයේ සිට රැස් කරගෙන යම්තා කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ පිරිසකට මේ ආකාරයට ධර්මයෙන් උදව් කරන්න සාසනික සේවාවන් කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව වැඩේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමාගේ හැදු වැඩු දෙමව්පියන්ටත් ධර්මය ඉගෙන ගත්තා වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් පවුලේ සැමටත් පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් නෝනා මහත්මියට දරුවන්ට ඇතුළු සියලුම දෙනාටත් අපි මේ කුසල අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් ජීවත් වෙන සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා පරලෝ සැපත් ඥාතියෝ සුගතියටමපත් වෙත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම අපි සහභාගී වුණු සෑම සියලුම දෙනාට ඒ සියලු ආකාරයේ ආනිසංස ලැබිලා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෑම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මංගල මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන්